අයිබෝවන්. ආයුබෝවන් ටීචර්. අයිබෝන් ටීචර්. අපි කතා කර ඉන්නේ ඔයගොල්ලන්ගේ 8 දෙවනි පොතේ 10 වෙනි පාඩම විද්‍යුතය කතා කර. අපි ගිය සතියේ කතා කරා සමාන්තරගතව සහ ශ්‍රේණිගතව ප්‍රතිරෝධක සම්බන්ධ කරන විදිහ. ප්‍රතිරෝධක නෙමෙයි බල්බ හා කෝෂ සම්බන්ධ කරන විදිහ. දැන් අද කියලා දෙන්න යන්නේ ප්‍රතිරෝධක ගැන. මාතෘකාව ලියා ගන්න ප්‍රතිරෝධක කියලා මා ප්‍රාණ 10ක්ම ප්‍රතිරෝධක. මේ ප්‍රතිරෝධක කියන ඒවා යෙදුවහම ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ විදුලි ගමනට තියෙන බාධාව. දැන් ඕගොල්ලෝ ස්පෝර්ට් මීට් එකේ දුවන්නේ බාධක දිවීම. නිකන් දුවන්නද අමාරු බාධක දිවීම දුවන්නද? බාධක දිවීම දුවන්නේ. බාධක දිවීම දුවන්න අමාරු ඩෙස් එක යටේ රිංගල යන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ඩෙස් එක උඩින් පැනලා යන්න ඕනේ. ඊට පස්සේ ගෝඩියේ යන්න ඕනේ. කොච්චර අමාරුද? මහන්සි වැඩි. එතකොට ප්‍රතිරෝධක කියලා කියන්නේ මේ විදුලි ගමනට තියෙන බාධක. ඒතර බාධක වැඩි වෙන්න මේ බාධක ඒ අර දාන ඒවා ගෝලි ඩෙස් ඒවා රින්ගන ඒවා වයිදුවෙන් පයින් ඒවා හරස් කරන බාධා වැඩි. ඒතර ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ ඒ වගේ විදුලි ගමනට මේ කෙලින් යන්න තියෙන පාර. කිලෝමීටර 100 කියලා කෙලින් තියෙන ට්‍රැක් එක මේ බාධක දානවා. එතකොට යන්න ලේසි කොයි එකේද කෙලින් ට්‍රැක් එකේ යන්න ලේසි. බාධාවක් නැත්තම් අපි ස්ටාර්ට් එක දුන්න ගමන් දුවනවා. අර බාධක දිවීම යනකොට මොකද වෙන්නේ? ඩෙස් එක එක සැරයක් රිංගලා අනිත් ඩෙස් එක පොඩි පැල්ලා යනවා. ගෝලියේ යනවා. කීකියව දානවා දන්නේ නැද්ද? ස්පෝර්ට් මීට් එක සංවිධානය කරන්නට හිතේවා දානවා. දරුම් ගෝලියක් පොපුරලා යන්න දින. එක එක ඇද්ද මං කියන එක නෙවෙයි ඔයගොල්ලෝ දුවලා තියෙන ඕන තරම්. එතකොට මේ බාධක වැඩි වෙනකොට විදුලි ගමන අඩු වෙනවා. එහෙම වෙන්න එපා. බාධක වැඩි වෙනකොට විදුලියට තියෙන බාධා වැඩි වෙනකොට විදුලිය ගමන් කරන ප්‍රමාණය අඩු වෙනවා. එහෙම වෙන්න එපා. විදුලිය ගමන් කරන ප්‍රමාණය අඩු වෙනවා. එතන මේ බාධක වලට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධක කියලා. ඉතින් ප්‍රතිරෝධක එක එක ಜಾති තියෙනවා. ප්‍රතිරෝධක. ප්‍රතිරෝධක ඕගොල්ලෝ පොතේ දාලා තියෙනවා පිටු අංක 25. මේ ಜಾති ප්‍රතිරෝධක මේ වෙනවා. රෙසිස්ටර්ස් එහෙම නැත්නම් ප්‍රතිරෝධක. මේක ගොඩක් දාලා තියෙනවා පොතේ එක එක පාට සහ එක එක සයිස් ඒවා දාලා තියෙනවා. මේ මගේ අතේ මේ මිටියක්ම තියෙනවා මේ. මේකට කියන්නේ ප්‍රතිරෝධක. එතකොට මේ ප්‍රතිරෝධක දැම්මහම වෙන්නේ බල්බ් වල දීප්තිය අඩු වෙනවා, ආලෝකය අඩු වෙනවා. ආලෝකය අඩු වෙනවා එහෙම නැත්නම් ගමන් කරන විදුලි ධාරාව පාලනය වෙනවා. එතකොට දැන් අපි මාතෘකාව ලිව්වා ප්‍රතිරෝධක කියන. මේ ප්‍රතිරෝධක ಜಾති අපි තුනක් කියලා දෙන්න යනවා. එතකොට අපි උතන අර්ථයක් කියමු ලියලා ප්‍රතිරෝධක වර්ග ටික ලියාගමු. සන්නායකයක් තුළින් සන්නායකයක් කියන්නේ විදුලිය ගමන් කරන දෙයක්. සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යාමට ඇතිවන බාධාව සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යාමට ඇතිවන බාධාව ප්‍රතිරෝධය ලෙස හැඳින්වේ. ප්‍රතිරෝධය අකුරු බලන්න මාතෘකාවේ ලියලා තියෙන ප්‍රතිරෝධය ලෙස හැඳින්වේ.
ඒතර ප්‍රතිරෝධය අඩුම ලෝහය කියන ප්‍රතිරෝධය අඩුම ලෝහය ඉගෙනගෙන ඉන්නේ කියන්න බෑ සමහර මේ පාඩම් ඉගෙනගෙන ඉවරයි ප්‍රතිරෝධය අඩුම ලෝහය බාධාව අඩුම ලෝහය ඒ කියන්නේ කරන්ට් එකට හයිවේ එක වගේ කිසිම බාධාවක් තඹ මාළිද කියනවා තඹ හැබැයි තඹ දෙවනි තැන ඉන්නේ තඹ තමයි දෙක යකඩ පළවෙනි තැන ඉන්නේ රිදී තමයි ප්‍රතිරෝධය අඩුම ලෝහය තුන්වෙනි තැනට එනවා ඇලුමිනියම් ප්‍රතිරෝධය අඩුම ලෝහය රිදී එහෙනම් කම්බි වලට හොඳම ලෝහය මොකක්ද රිදී කම්බි වලට හොඳම ලෝහය රිදී ඒ වුණාට ඉතින් තඹ කම්බි නෙදී ඒ වුණා තම කම්බි නෙදී ඇයි තම කම්බි තියෙන්නේ තම කම්බි තියෙන්නේ වයර් වල දාලා තියෙන්නේ තම කම්බි මේ දාලා තියෙන තම කම්බි වයරින් වයර් වල තියෙන්නේ තම කම්බි ගෙවල් වයරින් කරන වයර් එක යන්නේ තම කම්බි පාර යන්නේ මෙන්න මේ කම්බිය මේක ඇලුමිනියම් ඇයි රිදී නොදාන්නේ ඇයි රිදී නොදාන්නේ જાතියක් තම වටින જાතියක් නෙමෙයි මොකක්ද දෙන්නේ රිදී වටින જાතියක් රිදී කියන්නේ වටිනා ලෝහයක් රත්තරන් වගේ මේ පණ පිටින් ඉන්න රිදී කරේ තියෙන මාලේ තියාගන්න බැරි එතකොට රිදී වලින් වයර් හැද්දොත් මොකක් වෙයිද පාරේ ලයිට් නැති වෙලාවට ගලෝගෙන ගලවගෙන දෙපැත්ත කපලා රෝල් කරලා ඔතාගෙන ගිහින් විකුණයි. එතකොට රිදී ඒ නිසා මිල වැඩි ලෝහයක්. ඒ නිසා රිදී වලින් දාන්න නැත්තේ හොඳයි. ඉතින් කරන්ට් එක හානි වෙන ප්‍රමාණය ඉතාම අඩුයි. රිදී වලින් දාන්න පුළුවන් නම්. එතකොට ඒ වුණාට රිදී දාන්න නැත්නම් රිදී මිල අධික ලෝහයක්. හොඳම සන්නායකේ රිදී. දෙවනි සන්නායකයේ තඹ. දෙවනි එකෙන් තමයි ගෙවල් වයරින් කරන්නේ. ගෙවල් වයරින් කරනවා අලු පාට වයර් එක ඇතුලේ තියෙන්නේ තඹ කම්බි. ඉතින් ප්‍රශ්නයක් නැහැ තඹත් නම් වටිනා ලෝහයක් තමයි. ඔය ටෙලිෆෝන් ලයින් යන්නේ එකෙත් යන්නේ තඹනේ. ටෙලිෆෝන් යන ලයින් එක තියෙන ටෙලිෆෝන් වයර්. ඒක යන්නේ තඹ. එතකොට මේ ටෙලිෆෝන් කම්බි කපලා විකුණනවානේ මිනිස්සු. ටෙලිෆෝන් කම්බි ඔය කපලා විකුණනවා. මේ එතකොට මේ තඹ තමයි ගෙවල් ඇතුලේ වයරින් කරන්නේ. ඒ ගෙවල් වල මිනිස්සු ඉදිරි ඔය වයර් ටික ගලවගෙන යන එකක් නෑ නේද? එතකොට ඒ නිසා ගෙවල් වලින් තම වයරින් වලින් වයරින් කරන්නේ ඇලුමිනියම් වලින් තමයි පාරේ ලයින් එක යන්නේ. ඇලුමිනියම් එච්චර මිලාදික ලෝහයක් නෙවෙයි. ලයිට් නැති වුණා කියලා කවුරුවත් ඇලුමිනියම් කපලා විකුණන්නේ නැහැ. එතකොට ඇලුමිනියම් වලින් තමයි පාරේ ලයිට් ලයින් එක යන්නේ. පාරේ දැන් නම් අර ආවරණය කරලා යන්නේ වයර් එක කළු වයර් එක දාලා තියෙනවා. එතකොට ඉස්සර නම් නිකම්ම ගිය ඇලුමිනියම් තාමත් තියෙනවා එහෙම ඕපන් දැන්. එතකොට ඇලුමිනියම් වලින් තමයි පාරේ මාර්ගස්ත විදුලි රැහැන් පාරේ ලයිට් ලයින් එක කියන්නේ මෙන්න මේ කම්බිය. මේකෙන් 6ක් එකට දාලා කරකවල තමයි තියෙන්නේ. එතකොට දැන් අපි ලියන්නේ මොකද්ද? ප්‍රතිරෝධක. අපි ලියමු මෙන්න මේක මොකද්ද? ප්‍රතිරෝධය අඩුම ලෝහය රිදීය. ප්‍රතිරෝධය අඩුම ලෝහය රිදීය. රිදී Ag. මේක Cu මේක Al. ප්‍රතිරෝධය අඩුම ලෝහය රිදීය. එක දෙක තුන දාලා ඔහොම ලියා ගන්න. එක රිදී දෙක තඹ තුන ඇලුමිනියම්. ඇලුමිනියම් පහට ලියවනේ ඇලුමිනියම් ඉස්සරහින් ලියා ගන්න මාර්ගස්ත විදුලි රැහැ. මාර්ගස්ත විදුලි රැහැන් කියන්නේ පාරේ ලයිට් ලයින් එක. මේකෙන් යන්නේ ටෙලිෆෝන්. ටෙලිෆෝන් නායේ ගෙවල් වයරින් කරන්නේ. නිවෙස්වල නිවස තුල වයරින් ඔක්කොම යන්නේ මේකෙන්. ගෙවල් ඇතුළ වයරින් කරන්නේ සම්බෝධි. රිදී ප්‍රයෝජනයට ගන්න නැහැ මොකද මිල වැඩි ලෝහයක්. මේක මිල වැඩි ලෝහයක්.
නැත්නම් රිදී තමයි හොඳම. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට බාධා වැඩි වෙනකොට මහන්සිය වැඩි වෙනවා. අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට. නිකාන් හොඳට මීටර 100 දුවනවා වගේ නෙවෙයි බාධක දිවි මීටර 100 දුවාම හොඳ ගණන්. හරි මහන්සි. එතකොට ඒ වගේ මේකෙන් යනකොට මේ කම්බිය රත් වෙන්නේ තාම අඩුවෙන්. මේකෙන් යනකොට ඊට වැඩි ටිකක් රත් වෙනවා. මේකෙන් යනකොට ඊටත් වැඩි රත් වෙනවා. තවත් ලෝහයක් තියෙනවා. ලෝහයක් කියන්නේ මිශ්‍ර ලෝහයක්. නික්‍රෝම් කියන. නික්‍රෝම්. හැබැයි මේ ලෝහය නී කියනකොට නිකල්, ප්‍රෝ කියනකොට Cr ක්‍රෝමියම්. නිකලුයි ක්‍රෝමියනුයි එකට දාලා උණු කරලා හදලා තියෙන එක. ප්‍රතිරෝධය ඉතාම වැඩි. ලෝහ දෙකක් කලවම් කරලා හදන නිසා අපි කියනවා මිශ්‍ර ලෝහයක් කියලා. එතකොට නිකල් සහ ක්‍රෝමියම් ඒවට කියන්නේ නික්‍රෝම්. මොනවද නික්‍රෝම් තියෙන්නේ? නික්‍රෝම් තමයි දාන්නේ විදුලියෙන් තාපය නිපදවන උපකරණ. මේ තියෙන්නේ නික්‍රෝම් කවි මේ හොට් ප්ලේට් එකක් මේ පියන නෑ මේකේ මේ ඉස්සරහපු හොට් ප්ලේට් එකක් මේ තියෙන්නේ මෙන්න මේ නික්‍රෝම් කම්බි තමයි මේ දාලා තියෙන්නේ. මේ නික්‍රෝම් කරන්ට් එක දුන්නාම මේක පැණි වලල්ල වගේ රතු පාට වෙනවා මේක. රතු පාට මොකද අධික තාප ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. එතකොට අපි ඒකත් ලියාගමු ඔතෙන්ට. විදුලියෙන් තාපය නිපදවන උපකරණ. විදුලියෙන් තාපය නිපදවන උපකරණ කියන්නේ විදුලියෙන් රස්නේ ගන්න උපකරණ. විදුලියෙන් තාපය නිපදවන උපකරණයක් මේ විදුලියෙන් තාපය නිපදවන තව උපකරණයක්. එතකොට මේ විදුලියෙන් තාපය නිපදවන උපකරණවල මේ වගේ මේක එතකොට හොට් ප්ලේට් එක, විදුලි ස්ථිරිකය, හීටරය, විදුලියෙන් තාපය නිපදවන උපකරණවල දාන්නේ මොන කම්බිද? නික්‍රෝම් කම්බි දාන්නේ. ඇයි ඒ? හොඳට හීට් වෙනවා, උපරිමට රත් වෙනවා. හේතුව තමයි ප්‍රතිරෝධය ඉතා වැඩි හින්දා. එතකොට අපි මොකද්ද ලිව්වේ? අන්තිම ලිව්ව ආර්ථික කියන්නේ චමත් කියන්නකො මොකක්ද අන්තිම ලිව්වේ? තාපය නිපදවන උපකරණ. විදුලියෙන් තාපය ඉන්න අවශ්‍යයි. විදුලියෙන් තාපය නිපදවන උපකරණවල ප්‍රතිරෝධය ඉතා අධික. නික්‍රෝම් මේක නිකල් එකතු කිරීම ක්‍රෝමියම්. ප්‍රතිරෝධය ඉතා අධික මිශ්‍ර ලෝහයක් වන නික්‍රෝම් කම්බි යොදයි. මේක ලියා ගන්න නිකල් සහ ක්‍රෝම්. මේක O level paper එකක් අහලා තිබුණා. නික්‍රෝම් වල තියෙන මොනවද කියලා බලන්න උගන්වන්නේ යටේදී. එතකොට ප්‍රතිරෝධක වර්ග තුනක් තියෙනවා. මොනවද වර්ග තුන? ප්‍රතිරෝධක වර්ග තුනයි. කියනවාද වර්ග තුන?
ප්‍රතිරෝධක වර්ග නැත්නම් මේවට කියන්නේ රෙසිස්ටර්ස් කියලා. එක ස්ථිර ප්‍රතිරෝධක. දෙවෙනි එක විචාල්‍ය. ආලෝක සංවේදී. ටීචර් නික්‍රෝම හැදිලා තියෙන ලෝහ වර්ධක කියන්නේ නික්‍රෝම් මලිදු නිකල් නී කියනකොට නිකල් ක්‍රෝ කියනකොට ක්‍රෝමියම්. මේක තමයි මගේ ඕලිවර් ප්‍රශ්න පත්‍රයක අහලා තිබුණා කියලා. නික්‍රෝම් හදලා තියෙන ලෝහ දෙක. හොඳට පාඩම් කරන්න ඕන. එක සැරයක් ඇහුවට මතකින් නෑ. හොඳට මේසෙට පුටුව තියලා වාඩි වෙලා පාඩම් කරන්න. එතකොට මේ නික්‍රෝම් හැදිලා තියෙන ලෝහ දෙකයි කිව්වේ මේ සමානයි නික්‍රෝම්. නික්‍රෝම් කම්බියක් තමයි මම හොට් ප්ලේට් එකේ තියෙනවා පෙන්වන්නේ අනිත් අගේ පේන්නේ නැහැ ඇතුලේ තියෙන. එතකොට ප්‍රතිරෝධක වර්ග තුනයි ස්ථිර ප්‍රතිරෝධක, විචල්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක කිය. ප්‍රතිරෝධක වර්ග තුනයි. එහෙම ලියලා ආපහු ලියා ගන්න ස්ථිර ප්‍රතිරෝධක කියන. ස්ථිර ප්‍රතිරෝධක, විචල්‍ය, ආලෝක සංවේදී තුන් જાතියයි. මේ ස්ථිර ප්‍රතිරෝධකයි කතා කරන්න යන්නේ. ඒ නිසා ආපහු මාතෘකාවක් ලියා ගන්න. ස්ථිර ප්‍රතිරෝධක කියන. ස්ථිර ප්‍රතිරෝධක. ස්ථිර ප්‍රතිරෝධක තමයි මම මේ ඔයගලන්ට පෙන්වන්නේ මේක ස්ථිර ප්‍රතිරෝධකයක්. එතකොට ඉරි තියෙනවා. ඒ ඉරි වලින් අපිට පුළුවන් මේකේ කොච්චරක්ද අගේ කියලා හොයන්න. එතකොට ස්ථිර ප්‍රතිරෝධකයක අපි නිකන් රූපයක් ඇඳගෙන මොනෝම කෑල්ලක් වගේ තියෙන පොතේ දාලා තියෙන මිටියක්ම ඕම තියෙනවා. මේකෙ මෙහෙම එක එක පාට ඉරි තියෙනවා. ඉරි හතරක් විතර තියෙනවා. එතකොට මොකද්ද මේ ස්ථිර ප්‍රතිරෝධකයක බාහිර පෙනුම පිටින් බැලුවාම පේන හැටි. බාහිර පෙනුම. එතකොට දැන් ප්‍රශ්නයක් මේවා කොහෙද තියෙන්නේ කියලා මේ තියෙන කම්පියුටර් එකක මදර් බෝඩ් එකක්. අර ඉස්සර ආපු කම්පියුටර් පිටිපස්සට ගෙඩිය වගේ තියෙන. ඒක මදර් බෝඩ් එක. එතකොට මේකේ බලන්න ඔය කියන ප්‍රතිරෝධක කීයක් නම් තියෙනවද කියලා. මම පෙන්නන්නම් මේකේ තියෙන තැන්. පෑන් මේස උඩින් තියන්න පෑන් තියලා බලා ගන්න මිනිහ. මෙන්න මෙතන මෙන්න මෙතන බලන්න මෙතන සෙට් එකක්ම තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මේ පැත්තේ මෙන්න මේ පැත්තේ මෙතන ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවා. මේ දෙකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන පේලියක් තියෙනවා.
මෙතන ආපහු මෙන්න මෙතනින් පේලියක් තියෙනවා. මෙන්න මෙතන පේලියක් තියෙනවා. මෙතන පේලියක් තියෙනවා. තවත් තියෙනවා ලොකු ඒවා පොඩි ඒවා. මෙන්න මෙතන ලොකු එකක් තියෙනවා මේ. එතකොට ඒ නිසා මේවා මේ විදුලි පරිපථවල ඉලෙක්ට්‍රොනික සර්කිට් වල ගොඩාක් පාවිච්චි වෙනවා. එතකොට ඒවා අපි කියන්නේ ප්‍රතිරෝධක ස්ථීර ප්‍රතිරෝධක. තථා තියෙන තැනක් පෙන්නොත් මේ නිකන් LED පත් වෙන සර්කිට් එකක් මේ මෙන්න මෙතන දාලා තියෙනවා මේ හැම එකකම වගේ ෆෝන් චාර්ජරය ඇතුලේ තියෙනවා. ඉතින් ওই විදිහට මේවා ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා. එතකොට අපි බාහිර පෙනුම ඇඳා. මේකට සංකේතකුත් අදිමු බලන්න මේ බලන්න සංකේතය මේම ඉරක් ගැහුවා. මේ කොහොමද දැටි ටිකක් දැම්මා. මේ මොකද්ද? ප්‍රතිරෝධකයක සංකේතය. මේක බාහිර පෙනුම චිත්‍රය වගේ එක මේක තමයි සංකේතය. අපි සංකේත ඇඳන එක එක ඒවාට බල්බ් වලට සංකේතය. එතකොට මේ ප්‍රතිරෝධය මනින ඒකකයක් තියෙන්න බෑ. දැන් මෙන්න මේක මේ මොකක් මයින ඒකකයද කියන්නේ මෙන්න මේක. මීටරේ මොකක් මයින ඒකකයද? centimeter. මීටරේ මොකක් මයින ඒකකයද? මොන රාශියද මයින්නේ? ගණිත ඒකකය. මැනීමේ අන්තර්ජාතික ඒකකය. දිග මැනීමේ අන්තර්ජාතික ඒකකය මීටරය. කාලය මැනීමේ අන්තර්ජාතික ඒකකය තත්පර. තත්පරය. ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික ඒකකය ග්‍රෑම්. කිලෝග්‍රෑම්. ඒ වගේ මේ ප්‍රතිරෝධය මැනීමේ ඒකකය මම මෙන්න මෙතන ලියන්න ඕගොල්ලෝ. ඕම්. අන්න හරි මලිදු. ඒකකය ප්‍රතිරෝධය මැනීමේ ඒකකය සමානයි ඕම්. යන්න අල්මය. මේකට සංකේතයක් තියෙනවා. මෙන්න මෙහෙම මේ පයන්න අනිත් පැත්තට ලිව්වා වගේ. එතකොට මේ ඕම් කියන්නේ විද්‍යාඥයෙක්ගේ නමක්. මේක ඔමීගා කියන ග්‍රීක කෝඩී අකුර. එතකොට ප්‍රතිරෝධය මයින ඒකකය ඕම්. මේක ඇවිල්ලා සංකේතය ඕම් වල. දැන් අපිට මීටරයට අපි දාන්නේ සිම්පල් M නේ. මීටරය සිම්පල් M. ඒ වගේ මේක තමයි සංකේතය. එතකොට ඒකත් ලියා ගන්න ඒකකය ඕම්. මේක තමයි ඕම් වල සංකේතය. එතකොට මේවට ස්ථීර අගයක් තියෙනවා. ඕම් 100යි, ඕම් 200යි, ඕම් 500යි. ඒ විදිහට ස්ථීර අගයක් තියෙනවා. ඒ නිසා තමයි මේවට ස්ථිර ප්‍රතිරෝධක කියලා කියන්නේ. පිළියා ගමු එහෙම. නිශ්චිත ප්‍රතිරෝධ අගයක්. නිශ්චිත ප්‍රතිරෝධ අගයක් සහිත ප්‍රතිරෝධක ස්ථිර ප්‍රතිරෝධක ලෙස හැඳින්වේ. එතන අපිට පුළුවන් පද්ධතියට මේ දාන ඕම් ගන්න. දැන් අපි කියමු මේක දැම්මහම පද්ධතියට ඕම් 2ක් ලැබෙනවා. මේක දැම්මහම ඕම් 4ක් ලැබෙනවා. තව එකක් දැම්මහම ඕම් 6ක් ලැබෙනවා. මේ විදිහට
ඕම ගයන් අපිට පද්ධතියට එකතු කරන්න පුළුවන්. මම නිකන් ලියනවා 5යි ඕම් 10යි ඕම් 15යි ඕම් ප්‍රතිරෝධක 3ක් තියෙනවා. දැන් ඊට පස්සේ මේ මොකද්ද? ප්‍රතිරෝධය. මේවා අපි මොන වෑන්ද දාන්නේ? ඒ සඳහා යොදන්නේ මෙන්න මේවා දාන්න. මේවා දැම්මහම පද්ධතියට ප්‍රතිරෝධය එකතු කරගන්න පුළුවන්. එතකොට දැන් බල්බේ දීප්තිය. මේවා දාපු ගමන් දීප්තිය මොකද වෙන්නේ? බාධක දිවීම වගේ තමයි. දීප්තිය අඩු වෙනවා. එතන මෙන්න මේක දැම්මොත් ඉතා අඩුයි. ඉතාම අඩුයි. මේක තියෙනකොට ටිකක් වැඩි. මේක දැම්මහම අඩුය ඉතා අඩුයි. එහෙනම් ප්‍රතිරෝධය වැඩි වෙන්න බල්බ් එකේ දීප්තිය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. එහෙනම් බල්බේ හරහා ගමන් කරන කරන්ට් එක අඩු වෙනවා. ඒකනේ දීප්තිය අඩුනේ. වැඩි වුණා නම් දීප්තිය වැඩි වෙන්න බෑ. අපි ගිය සතියේ බැලුවේ බැටරි කෑලි දෙකක් තියපු ගමන් බල්බ් එක හොඳටපත් වුණානේ. එතකොට දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? පද්ධතියකට ප්‍රතිරෝධය වැඩි වෙනකොට ගමන් කරන විදුලි ධාරාවේ ප්‍රමාණය අඩුයි. අඩු වෙනවා. විදුලි ධාරාවේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ගහගන්නකො මේ වගුව. අපි යටින් ලියුවේ නම් ප්‍රතිරෝධක යෙදීමෙන් එනම් ප්‍රතිරෝධක යෙදීමෙන් පරිපථවල ගලා යන ධාරාව එනම් ප්‍රතිරෝධක යෙදීමෙන් පරිපථවල ගලා යන ධාරාව මොකක් කරන්න පුළුවන්? ධාරාව අඩු කරන්න පුළුවන්, ඉතින් වැඩි කරන්න පුළුවන් පොදු වචනේ පාලනය කරන්න පුළුවන්. ඔන්න හරි. පාලනය කළ හැකියි. එහෙම නැත්නම් වෙනස් කළ හැකියි. පාලනය කළ හැකියි. ගලා යන ධාරාව පාලනය කළ හැකියි. ඉතින් කියන වචනේ හරි. පාලනය කළ හැකියි. එතකොට අපි එතනින් එනවා දෙවනි ප්‍රතිරෝධක වර්ගයට. මොනවද දෙවනි જાති? මොනවද දෙවනි? විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය ප්‍රතිරෝධක. ප්‍රතිරෝධක වර්ග එක කතා කරේ ස්ථිර ප්‍රතිරෝධක. දැන් කියන්නේ විචල්්‍ය. විචල්්‍ය කියන්නේ මොකක්ද? විචල්්‍ය කියන්නේ චලනය වෙනවා. චලනය වෙනවා කියන්නේ අගේ මොකක් වෙනවද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දෙක විචල්්‍ය ප්‍රතිරෝධක. එක ස්ථිර ප්‍රතිරෝධක කීයටවත් ගාන වෙනස් කරන්න බෑ. දැන් කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය. මොකද? විචල්්‍ය කියන්නේ අගය වෙනස් කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා කියපු જાතිය මෙන්න මේවා
කීයටවත් අගේ වෙනස් කරන්න බෑ. ඕම් 100 නම් 100යි. වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. මේක ඉතින් මොකක් වෙනස් කරන්න ක්‍රමයක් නැහැනේ. මේ හදලා තියෙන විදියට ඕම් 500යි කිව්වනම් 500ම තමයි. ආයෙ වෙනස් කරන්න බෑ. දැන් මම කියන්නේ වෙනස් කරන්න පුළුවන්. මේ බලන්න වෙනස් කරන්න ප්‍රතිරෝධකයක් මේ විචල්‍ය ප්‍රතිරෝධකයක් නේ. එතන මේකේ කොහොමද වෙනස් කරන්නේ? මේ චූටි කටුවක් වගේ එකක් දාලා මේකේ තියෙන මේ කරකවන්න චූටි කෑල්ලක්. කරකවන්න චූටි කෑල්ලක් තියෙනවා. ඒක කරකවුවාම ප්‍රතිරෝධය අගේ වෙනස් වෙනවා. ඒතර මේක සර්කිට් එකකට දැම්මා මෙන්න මෙතනින් කරකවන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මෙතනින් මෙහෙම දාලා මේ කාණුව දිගේ මෙන්න කරකවන්න පුළුවන්. කරකවනකොට මේකේ ඕම් අගේ වෙනස් වෙන නිසා මේවට කියනවා විචල්‍ය ප්‍රතිරෝධක කියලා. මේ වගේ අගේ වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි එහෙනම් ලියාගම මොකද්ද ලියන්නේ? ප්‍රතිරෝධයේ අගය. ප්‍රතිරෝධයේ අගය වෙනස් කළ හැකි. ප්‍රතිරෝධයේ අගය වෙනස් කළ හැකි ප්‍රතිරෝධක විචල්‍ය. අකුරු බලන්න විචල්‍ය. විචල්‍ය ප්‍රතිරෝධක ලෙස හැඳින්වේ. විචල්‍ය ප්‍රතිරෝධක ලෙස හැඳින්වේ. මේ මම පෙන්නේ සර්කිට් එකකට දාන විචල්‍ය ප්‍රතිරෝධකයක්. චූටි එකක්. මගේ අතත් එක්ක ඔයගොල්ලන්ට සංසන්දනය කරගත්ත හැකි චූටි ඇඟිල්ලක් තරම්වත් නෑ. ඇඟිල්ල මූණට තරම්වත් නෑ. පොඩි එකක්. හැබැයි ඒ වුණාට ඔයගොල්ලන්ගේ පොතේ තව විචල්‍ය ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. ධාරා නියාමකයේ කියලා. ඒක ලොකු උපකරණයක්. ඒතර විචල්‍ය ප්‍රතිරෝධකයකට උදාහරණයක් ලියාගමු. ධාරා නියාමකය. මේ ධාරා නියාමකය කියන එකෙන් පද්ධතියට ලැබෙන ඕම් අගය වෙනස් කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කියපු ඒවාෙන් කීයටවත් වෙනස් කරන්න බෑ. අච්චුපතේ බලන්න රූපයක් දාලා තියෙනවා පිටු අංක 27. 27 ධාරා නියාමකය. තැඹිලි පාට රූපයක් තියෙන්නේ දැක්කද? කළු පාට කම්බියක් ඔතලා තියෙන. මොනවද ඒකේ තියෙන කොටස් ටික කියන්න බලන්න මේ මලිදු. මොනවා කොටස් ටික මලිදු? මොකේද ටීචර්? ධාරා නියාමකයේ පිටු අංක 27. පොත තියනවද ළඟ? සීරුමාරු සර්පණය අග්‍ර නික්‍රෝම් කම්බි දඟරය අග්‍ර කියලා අග්‍ර දෙකක් තියෙනවා. අග්‍ර තුනක් තියෙනවානේ. අග්‍ර තුනක් තියෙනවා. සීරුමාරු සර්පණය කියලා එකක් තියෙනවා. නික්‍රෝම් කම්බි කියලා එකක් තියෙනවා. මෙන්න මේකට කියන්නේ ධාරා නියාමකය කියලා. ධාරා නියාමකය කියන්නේ ධාරාව නියාමනය කරනවා. නියාමනය කරනවා කියන්නේ නියමුවා පාලනය කරනවා. ධාරාව පාලනය කරන්න පුළුවන්. දැන් අපි මේ ධාරා නියාමකයෙන් කොහොමද ධාරාව පාලනය කරන්නේ කියලා බලමු. දැන් මේක කම්බි දඟරයක්. බලන්න නික්‍රෝම් කම්බි දඟරයක්. මම නික්‍රෝම් ගැන ඔයගොල්ලන්ට දැන් කිව්වා. ප්‍රතිරෝධය ගැන මොකෝ කියන්නේ? ඊටාම ප්‍රතිරෝධය ඊටාම වැඩි. දැන් මේ විදිහට දිග කම්බියක්. මම මේ ධාරා නියාමකයේ කතන්දරය ඔයගොල්ලන්ට කියලා දෙන්න දැන්. කොහොමද මේකෙන් පාලනය වෙන්නේ? එතකොට මේ දිග කම්බියක් තියෙනවා. එතකොට මේ දිග කම්බියේ මම ගාන හදා ගන්න ලේසි වෙන්නේ කියන ඔයගොල්ලන්ට ප්‍රතිරෝධය ඕම් 100යි කියන. මේ දිග කම්බියේ ප්‍රතිරෝධය ඕම් 100යි. මෙතන ඉඳලා මෙතෙන්ට. විදුලි ගමනට තියෙන බාධාව ඕම් 100යි. එහෙනම් මේකේ මාර්ගෙන් කීයද ඕම්? 50යි. 50.
කාලෙන් ඕම් 25යි. 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 මේ 25යි. දැන් මේ විදිය දිග කම්බියක් තිබ්බොත් මේක ඉතින් විද්‍යාගාරේ තියන්නේ කොහොමද? ඒ කොන ඉඳලා මේ කොනට ඇදලා තියන්න වෙයිනේ. එතකොට ළමයි ඕක පටලවාගෙන මල කඩදරයක් කරනවා. ඒ හින්දා මේක කොහොමද තියන්නේ? ඒත්තුවා. හරි. රවුමට ඒත්තුවා. දැන් මොකද්ද? ඔන්න ධාරණියාමකේ. බලන්න ඔතල තියෙන හැටි කම්බිය. ඔතල තියෙන. මේ පැත්තේ ඒකාග්‍රයක් රූපෙත් එක බලන්න ඉතින්නේ. මේක පැත්තේ ඒකාග්‍රයක්. මේ පැත්තේ ඒකාග්‍රයක්. දැන් උපකරණයේ පරිහරණය කිරීම ඉතා පහසුයි. නැත්තම් විද්‍යාගාර දිගම දිගේ. ඇයි ඒ කොනේ ඉඳලා මේ කොනට ආදින්නේ? දැන් මොකද කරන්නේ? හේතුවක්. ඔතන ඉවර වෙලා ඔන්න දැන් තියෙනවා මෙන්න අග්‍ර දෙක යට කෙලවරවල් දෙක. හරි. දැන් පද්ධතියට ලැබෙන ඕම් ගන්න මේකෙන් දෙන්න ඕනේ. දැන් උඩ තියෙනවා එකක් කොමකද්ද තියෙන්නේ සීරුමාරු සර්පණය කියලා. මේ සීරුමාරු සර්පණය ඕක දිගේ මේ කම්බියේ ගෑවි එහෙට මෙහෙට කරන්න පුළුවන්. ඒක ගෑවි බලන්න තියෙන හැටි සම්බන්ධ කරලා මම මේක අතින් ඔතපු නිසා සමහර ඒවා උස වැඩි වෙලා තියෙන්නේ. ඕකේ ගානට ඔතල තියෙනවා. මේම මෙහෙම ගානට තල්ලු කරගෙන යන්න පුළුවන්. ඔබසට බලන්න එතකොට තේරෙනවා. එතකොට දැන් මේ සීරුමාරු සර්පණය මෙතන හරි මැද්දට ගෙනාවොත් පද්ධතියට ඕම් කීයක් ලැබෙනවද? 50යි. 50යි. පද්ධතියට ඕම් 50ක් ලැබෙනවා. මෙතෙන්ට ගේනවා කාලට පද්ධතියට ඕම් කීයක් ලැබෙනවද? 25යි. 25ක් ලැබෙනවා. මෙතෙන්ට ගෙනාවොත් පද්ධතියට ඕම් 75ක් ලැබෙනවා. මේ කොනාට වැදගෙන ආවොත් මේකෙන් බලපෑමක් නැහැ. එතකොට මේක දිගේම කරන්ට් එක යනවා. එතකොට පද්ධතියට ඕම් 100ක් ලැබෙනවා. හරි ගියාද දැන්? එතකොට මේකට කියනවා ධාරා නියාමකය කියලා. ඕම් ගාන වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් බල්බේ වැඩියම දීප්තියෙන් දැල්ලෙන 25 දී. ඊට අඩුයි 50 දී. ඊට අඩුයි 75 දී. ඊට අඩුයි කණාමැදිරි රාත්‍රිය වගේ ඊට අඩුයි යාන්තම්පත් වේ 100ට ආවා. සමහරටපත් වෙන්නේ නැතිත් ඒ. එතකොට දැන් තේරුණා ධාරා නියාමකයේ ක්‍රියාකාරීත්වය මොකද්ද මේ උපකරණය කියලා තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණ නැතේ දවසට තේරුණාද? එහෙනම් හරි. එතකොට දැන් මේකේ ප්‍රතිරෝධය වෙනස් කරන්න බැයිද? පුළුවන්. ඇයි අර උඩ සර්පණයක් තියෙනවානේ. තල්ලු කරගෙන යන එකේ ඉතින් 25යි 50යි 75යි 100 නේ ඕනාගයක් ගන්න පුළුවන්. 10 20 30 40 50 30 එකක් ගන්න පුළුවන්. අය 10 20 ගන්නට ඕනේ. එතකොට ඒ විදිහට ලැබෙන ඕමගය වෙනස් කරන්න පුළුවන්. දැන් හරි ගියාද ධාරා නියාමකේ? දැන් එහෙනම් මාත්‍රිකාව අපි ලියලා තියෙන්නේ ධාරා නියාමකය කියලා ලියුවානේ උදාහරණය. එතකොට ධාරා නියාමකය තමයි හොඳට විද්‍යාගාරයේ අපිට අතට අහු වෙන්න ගන්න පුළුවන් හොඳ පාලනය කරන්න පුළුවන් රෙසිස්ටර් එක. ඔය උපකරණය මම දැකලා දින මෙන්න මේ වගේ ලොකු උපකරණයක් මෙච්චර මෙච්චර දිග කම්බි දඟරයක් තියෙන උපකරණයක්. ඒකේ කම්බි දඟරේ මෙන්න මේ සයිස් විතර එක කොතලා තියෙන. එතකොට ඊට වැඩි පොඩි ඒවා තියෙනවා චූටි ඒවා තියෙනවා මේ සයිස් ධාරා නියාමක මම දැකලා තියෙනවා මෙච්චරක් විතර මේක එක සයිස් වලින් තියෙනවා. එතකොට දැන් අපි ලියන්නේ මොකක් ගැනද? ධාරා නියාමකය ගැන ලියන්නේ. මෙහෙමයි අපිට දැන් මේ කාලේ ඉතා වටිනවා බලන්න අපි කොච්චර මෙහෙම සම්බන්ධ වෙලා කරන එක අපිට වෙලාව ඉතා වටිනවා. ඒ නිසා ඕගොල්ලන්ගේ කාලේ නාස්ති කරන එක හරි අපරාධයක්. ඒ නිසා ඕගොල්ලෝ ධාරා නියාමකය පොතෙන් බලලා දැන් ක්‍රියාකාරීත්වය තේරුණානේ. හොඳට අඩි රූල් පෑන් පෙන්සල් පාවිච්චි කරලා මේසෙට පුටුව තියලා වාඩි වෙලා ටීවී බලන ගමන් නෙවෙයි. සමහරව එහෙමනේ කරන්නේ. අත එක අතින් ටීවී එක බලනවා අනිත් ඒ අඳිනේ. එහෙම නෑ. එහෙම ඉගෙන ගන්න බෑ. මොකද කරන්නේ මේසෙට පුටුව තියලා හොඳට වාඩි වෙලා මේසෙ අස් කරලා ගන්න පෑන් පෙන්සල් ටික ඔක්කොම ළඟට ගන්න. අඩි රූල් අරගෙන අඩි රූල් තියලා ලස්සට මේ රූප සටහන අඳින්න පිටු අංක 27 තියෙන ධාරා නියාමකේ. දැන් ඔතෙන්ට ලියන්න පැන්සලෙන් මොකද්ද ලියන්නේ? පිටු අංක 27 තිබෙන ධාරා නියාමකේ අඳින්න. කියලා පිටු භාගයක් ඉඳ තියන ඔක හොඳට අඳගෙන රූප සටහන අපි ඔක ඕගොල්ලන්ට ආයේ 10 කියලා දෙනවා 11 කියලා දෙනවා. ඒ නිසා දැන් ඔළුවට දාගත්තාම හොඳයි. පිටු අංක 27 තිබෙන ධාරා නියාමකේ අඳින්න. මොකද එහෙම ලියන්න කියන්නේ නිකන් ඉඳ තිබ්බහම මේක මොකටද ඉඳ තිබ්බේ කියලා මේ මතක නැහැ. ඒ හින්දා තමයි ලියන්නේ. මම දන්නවනේ ඔයගොල්ලන්ගේ හැටි ඉතින්.
ඒ හින්දා තමයි ලියන්න කිව්වේ. මොගොල්ලන් හැටි දැන් නැතිද මේ වැඩේ කරන්න පුළුවන්. ඒ හින්දා පැන්සලෙන් ලියන්න ධාරානියාමකේ අඳින්න කියලා. දැන් එතකොට දන්නා මේ ඉඩ තිබ්බේ මොකටද කියලා. මම ලස්සනට අඳින්න. දැන් එතකොට අපි ලියනවා මේ වෙනස් කරගන්න හැටි සීරුමාරු සර්පණය. සීරුමාරු සර්පණය සීරුමාරු කිරීමෙන් පද්ධතියට ලැබෙන ප්‍රතිරෝධය වෙනස් කරගත හැකි. අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ලියාගමු තෙන්ද. සීරුමාරු සර්පණය එතනින් අකුරු බලලා ලියන්න. සීරුමාරු සර්පණය. සීරුමාරු කිරීමෙන්. සීරුමාරු කියන්නේ එහාට මෙහාට කරනවා. සීරුමාරු කිරීමෙන් පද්ධතියට ලැබෙන ප්‍රතිරෝධය පරිපතයට ලැබෙන ප්‍රතිරෝධය සිග්නල් නැද්ද චමිත්? චමිත් ඇහෙනවද හොඳට? සීරුමාරු සර්පණේ අච්චුපත ළඟ තියෙනවා චමිත්? ඔව්ඩි. එතනින් අකුරු බලන්නකො 27 වෙනි පිටුවේ. සීරුමාරු සර්පණය සීරුමාරු කිරීමෙන්. සීරුමාරු කරනවා කියන්නේ චමිත් එහාට මෙහාට කරනවා. සීරුමාරු කිරීමෙන් පරිපතයට ලැබෙන ප්‍රතිරෝධය වෙනස් කරගත හැකි. එම නිසා ධාරා නියාමකය විචල්්‍ය ප්‍රතිරෝධකයකි. එම නිසා ධාරා නියාමකය විචල්්‍ය ප්‍රතිරෝධකයකි. දැන් එතකොට අපි જાති දෙකක් කතා කරා. එකක් මෙන්න මේවා ආයේ නෝ හෙල්ලුන් දැම්මොත් 100 නම් 100මයි. කීරෝ වෙනස් කරන්න බෑ. ඒවා ස්ථිර ප්‍රතිරෝධක. ඊට පස්සේ කිව්වා ධාරා නියාමකේ අගේ වෙනස් කරගන්න පුළුවන්. සර්කිට් වලට දාන තව චූටි එකකුත් මම පෙන්නුවා. මේවා මෙන්න මේ වගේ අගේ වෙනස් කරගන්න පුළුවන්. සර්කිට් වලට දාන ඒවා. ඔය LED තියෙන ඒවාට එහෙම දාන. එතකොට ඊළඟ තුන්වෙනි જાතිය තුන්වෙනි જાතිය. තුන. ආලෝක ප්‍රතිරෝධක අන්න හරි මොනවද ඖෂධි? ආලෝක සංවේදී ප්‍රතිරෝධක ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝක සංවේදී මේවට කියන්නේ ආලෝකය නම් ලයිට් එක දන්නා. ඩිපෙන්ඩන්ට් රෙසිස්ටර්ස් කියන්නේ ප්‍රතිරෝධක. මේ ඇවිල්ලා රෙසිස්ටර් එකක්. රෙසිස්ටර්ස් කියන්නේ ප්‍රතිරෝධක. එතකොට මේවට ඒ නිසා කියන්නේ LDR කියලා. ඒ LDR කියන්නේ light dependent resistors. LDR. එතකොට එහෙනම් මේ ආලෝකය අනුව මොකද වෙන්නේ? මේ ප්‍රතිරෝධය අඩු වැඩි වෙනවා. එතකොට ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් ඕගොල්ලෝ පොතේ නම් එකක් දාලා තියෙනවා විශාල කරලා. එහෙම විශාල නෑ. මේ බලන්නකෝ LDR එක. ඔය පොතේ ලොකු කරලා දාලා තියෙන්නේ. මේකේ මූණත බලන්න.
මූණතේ පේනද ඔයගොල්ලෝ පොතේ දාලා තියෙන එක තියෙනවා. නිකම් පණුවෙක් වගේ එකක් පේනවද? මේක චූටිනේ. පොතේ දාලා තියෙන විදිහට නම් වෙරළු ගෙඩියක් විතර ඇති. මේකේ මූණත හැබැයි මදටි ඇටයකටත් වැඩිය මදටි ඇටයක් විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ රැලි තියෙනවා ඒක පේනවා ඔයගොල්ලන්ට මේ පේනවද රැලි තියෙනවා ප්‍රමෝද් චමෝද් ඔව් ටීචර්. එහෙම දාලා තියෙනවා. එතන මේක ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. දැන් මොකද වෙන්නේ මේකට ආලෝකය වැටෙනකොට අහගෙන දින්නේ ආලෝකය වැටෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. තිත්ත කරවලට මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ නිසා මේවා සමහර ඔය හන්දිවල ලයිට් තියෙනවා. ස්විච් එක දාන්න ඕනේ නැහැ. මෙන්න ලයිට් දැකලා තියෙනවා. මේ නිකම්ම රෑ වේගන එනකොට ඉබේම බල්බ් එක පත් වෙනවා. මොකද හේතුව සර්කිට් එකට දාලා තියෙනවා LDR එක. එතකොට උදේට දැන් ඉර එළිය වැටෙනවානේ. ඉර එළිය වැටෙනකොට මොකද වෙන්නේ? බල්බ් එක නිකම්ම නිවෙනවා. හැබැයි මෙයා නොමග යනවා සමහර වෙලාවට මේ වැහි වලාකුළු එහෙම තිබිලා කරවල වෙනවනේ දවල් 12යි කියෝ. දවල් 12ට උනත් කරවල වෙනකොට මෙයා හිතනවා අනේ මෙයාට හිතක් නැහැ. මෙයාට මේක තේරුම් ගන්නවා මේ LDR එක දැන් ලයිට් එක පත්තු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දවල් 12ට උනක් කවන්නේ ටිකක් අඳුර වුණා නම් 6ට විතර ලයිට් එක පත්තු වෙනවා. එහෙම යාදාලා දෙනකොට මිනිස්සුන්ට කරදරයක් නැහැ ස්විච් දාන්න ඕනේ. උදේ ඕෆ් කරන්නේ නැහැ මිනිස්සු ලයිට් දාන්නපත් වෙන්නේ. මිනිස්සු ඕෆ් කරන්නේත් නැහැ ඔක්කොම LDR දැම්මම නම් ඉවරයි බැලුවා. එතකොට LDR දාන සර්කිට් හදලා තියෙනවා ඉබේම නිවෙනවා දැල් වෙනවා ලයිට්. කිසිම කරදරයක් නැහැ. ඒතර මේවට කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික අය කියන්නේ මේවට LDR කියලා. එතකොට අපි දැන් රූප සටහනක් ඇඳගමු LDR එක තව ටිකක් ඔය පොතේට වැඩි කම්බි දිගයි. ඔච්චර ලොකුත් නෑ මේ තියෙන ප්‍රමාණය මේ මොකක්වත් කරලා නෙවෙයි. සර්කිට් වලට දානකොට නම් කම්බි කපනවා. මේ එක කඩෙන් ගන්න තියෙන විදිහටමයි. මහ ලොකු මිලක් නෑ මේක රුපියල් 50යි මම ගත්තේ. දැන් ඊයේ පෙරේද ගණන් මම දන්නේ මේ සාමාන්‍ය රුපියල් 50ක විතර මිල එකක් නේ. එතකොට LDR යන ගන්න LDR එක අකවන්න. ඔය මම අල්ලගෙන ඉන්න කැමරාවට අල්ලගෙන ගන්න. ඒතර හොඳයි පණ පිටින් වගේ. හරි මේ මූණත වෙන්න මෙහෙම තියෙනවා. නිකන් පණුවෙක් වගේ එකක් තියෙනවා මේ කම්බි දිගයි. හිතාගත්තා ඉතින් කම්බි වල ප්‍රමාණය නේ මගේ ඇඟිල්ලක් තරම් දිග නෑ නේ. මොන්න සයිස් එක හිතාගත්තා මෙච්චර ඇඟිල්ලෙම භාගය. එතකොට පොඩි එකක් LDR එකක් ඇඳගන්න. ආලෝක සංවේදී ප්‍රතිරෝධක. යට ලියන්න මොකද ලියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ බාහිර පෙනුම කිය. බාහිර පෙනුම. මම සංකේතයක් දෙන්නා ඉතින් වැඩි කියලා හිතන්න එපා තාරබන උදේට 9 නේ. ඔකේ සංකේතය මේ කැලේ මොකද්ද කියවෙන්නේ? ප්‍රතිරෝධකය. ප්‍රතිරෝධකයක් නේ මට දැන් කියන්න ඕනේ ආලෝක සංවේදී කියලා. මෙහෙම රවුමක් ඇඳා මේ මං ඇඳේ ආලෝකය. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් මෙහෙමයි සංකේතවත් කරන්නේ සර්කිට් වල. එහෙම නැත්නම් LDR එකක් ආලෝකය අනුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. බාහිර පෙනුම ගත්තොත් මෙහෙම තියෙන්නේ කම්බි දෙක මේකේ ඔන්නම එකක් තියෙනවා. මේ බාහිර පෙනුම මේ සංකේත. බාහිර පෙනුම කියලා කියන්නේ පිටින් බැලුවම පේන හැටි. එතන ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ සංකේතයන්.
ඒකට ඉබේම නිවි දැල් වෙන පහන් සඳහා යොදා ගන්නවා. එතකොට හොඳයි. ස්විච් ඕන් නැහැ, ඉවන්න ඕනෙත් නැහැ, පද්දාකුව දාන්න ඕනෙත් නැහැ. නිකම්ම 6 වෙනකොට ලයිට් එකපත් වෙනවා. උදේ 6 විතර වෙනකොට ලයිට් එක නිවෙනවා. වහින වෙලාවට කරවල උනම් පත් වෙන ඉතින් කමකුත් නැහැ නේ. කරවලින් දැන් පත් වෙන්නේ නැද්ද? එහෙනම් ඔතන ලියාගමු. LDR මතට ආලෝකයේ වැටුණු විට LDR මතට ආලෝකයේ වැටුණු විට ඒ ප්‍රතිරෝධය අඩු වේ. එම නිසා ගලා යන ධාරාව වැඩි වේ. එම නිසා ගලා යන ධාරාව වැඩි වේ. ඒ ප්‍රතිරෝධය අඩු වුණාම ධාරාව වැඩි වෙනවා. ටීචර් එකට ආලෝකය වැටුනමද ප්‍රතිරෝධය අඩු වෙන්නේ? ඔව් ආලෝකය වැටුනහම ප්‍රතිරෝධය අඩු වෙනවා. අපි හිතන්නේ වැඩි වෙනවා කියලා. අපිට නිකන් හිතෙන්නේ වැඩි වෙනවා කියලා. ඒ නිකන් හිතන එක වැරදි ඈ. අපිට නිකන් හිතෙන් ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා නෑ අඩු වෙනවා. එතකොට මේව මොනවටද දාන්නේ? ස්වයංක්‍රීයව දැල්වෙන. ස්වයංක්‍රීයව කියන්නේ ඉබේම. ස්වයංක්‍රීයව දැල්වෙන බල්බ එහෙම දැල් වෙන්නේ LDR දාලා තියෙන නිසා. ලියාගමු LDR යෙදුව විට ආලෝක තීව්‍රතාව අණුව තීව්‍රතාව අකුරු බලන්න මම මෙතනින් ලියනවා. මේවා එළියන්ට අයන්නත් පැත්ත පළාතක නෑ හොඳේ. ආලෝක තීව්‍රතාව අණුව ඉබේම දැල් වෙන. ආලෝක තීව්‍රතාව අණුව ඉබේම දැල් වෙන. මොකද්ද වාක්‍යය දුන්නේ බලන්න කියවන වාක්‍යය ගලපලා. LDR යෙදුව විට ආලෝක තීව්‍රතාව අනුව බල්බ ඉබේම දැල්වේ කියලා ඉවරයි නේ. ආලෝක තීව්‍රතාව අනුව බල්බ ඉබේම දැල්වේ. දැන් එතකොට ප්‍රතිරෝධක වර්ග 3 හරි. දැන් ඊළඟට සිලබස් එකේ තියෙන්නේ මේ පෑසුම් උපකරණ කියන ඒවා. ඔතන ඉන්නවද පාසන්න පුළුවන් අය සර්කිට් පාසන අය LEDM පාසන අය පුළුවන්ද බෑ? මොකෙන්ද පාසන්න කියන්නේ? බෞද්ධ එකෙන්. මලින්ද දන්නා බෞද්ධ එක. බෞද්ධ එකෙන් තමයි පාසන්නේ. බෞද්ධ එක කරන්ට් එකට ගැවුවාම අර ඉස්සරහා එකේ කූර මොකද වෙන්නේ? රත් වෙනවා. රත් වෙනවා කියන්නේ ඉතින් ගිනියම් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කම්බි මේ වගේ යනවා. මලින්ද එතකොට මෙන්න මේ කම්බි මේවට කියනවා පාසන ඊයන් කියලා. මෙන්න මේ කම්බි මේ නිකන් කිසි හයියක් නැහැ. ඊයන් කම්බි මේ නිකම්ම මේ නිකන් හරි නිකන් ඊයම් කම්බි. එතකොට මේ වගේ තමයි පාසන. ඒ වගේ සර්කිට් පාසන්න පුළුවන්. පෑසුම් උපකරණය තමයි අපි කියන්නේ ඒක ඉතින් බෞද්ධක කියලා කියන්නේ. ඉතින් සිංහලෙන් විද්‍යුත් වාහනය කියන නම තමයි යන්නේ. එතකොට මේ ඊයම් වලින් තමයි සර්කිට් පාසන්නේ. එතකොට පෑසුම් උපකරණය කියලා ලියුවා. ලියාගමු එහෙනම් පෑසුම් උපකරණයට
විදුලිය ලබා දුන් විට කියන්නේ බෞද්ධ එක. ලියාගන්න බෞද්ධක කියලා බෞද්ධය. බෞද්ධක දැකලා තියෙනවද හැමෝම බෞද්ධක? බෞද්ධක දැකලා තියෙනවද? දැකලා නැත්නම් මට ලබන්න තියෙද. පෙන්නන්න බෞද්ධක. හැමෝම බෞද්ධක දැකලා තියෙනවද? ඔෂදී බෞද්ධක දැකලා තියෙනවද? දැකලා තියෙනවා ටීචර්. එතකොට අපි මොකද්ද ලිව්වේ විද්‍යුත් වාහනයට එහෙම නැත්නම් විද්‍යුත් වාහනය නැත්නම් මොකක්ද අපි කිව්ව නම පෑසුම් උපකරණය විද්‍යුත් වාහනය නැත්නම් අපි කියන වචනේ තමයි බෞද්ධ විදුලිය ලබා දුන්නට හිතුට රත්තේ මේ බලන්න මේ විදිහට මේ දැන් මේවා මේ පාස්සල තියෙන හැටි මේ තියෙන ඒවා පාස්සල තියෙන බලන්න එහා පැත්තේ මේ පාස්සල තියෙන්නේ මේ ඊයන් තියලා තමයි පාස්සල තියෙන්නේ මේ ඊයන් මේ තිත් පේන නිකන් අහසේ තරු වගේ පේන ඒ ඊයන් තමයි ඒ තියෙන්නේ මේ කම්බි මේ පාස්සල තියෙන මේ ආයි කියන්නේ පැත්ත කම්බි දිග වැඩි ඒවා කපල ඉවර වෙලා මේ විදිහට පාස්සල ඉතින් පාස්සන්නේ මොනවද ඊයන් වලින් ඊයන් වලට කියන අනිත් නම මෘදු සෝල්ඩර් වලින් එහෙම නැත්නම් පාස්සන ඊයන් මෙන්න මේ જાති මේකේ මහත කම්බිත් තියෙනවා හැබැයි මේ හරි මෘදුයි මේ ඊයන් මේ නිකන් කිසි බලයක් නැතුව නවන්න පුළුවන් එතකොට මේ ඊයන් එයින් අර ඉස්සලා ලියපු තැනට ලියාගන්න එයින් පාස්සන ඊයන් බලන්න අතට ලියාගන්න මෘදු සෝල්ඩර් කියලානේ එයින් පාස්සන ඊයන් උණු කරගත හැකි එයින් පාස්සන ඊයන් උණු කරගත හැකි ලැබෙන ද්‍රව ඊයම් වලින් පරිපත පාසා ගනු ලැබේ. ලැබෙන ද්‍රව ඊයම් වලින් පරිපත පාසා ගනු ලැබේ. ඊළඟ මාතෘකාවක් ලියා ගන්න. විදුලි උපකරණ භාවිතයේදී වැදගත් වන කරුණු. ඉස්සෙල්ලා කියන විදුලි උපකරණයක් කියන්නේ මොකද්ද කියලා? විදුලියෙන් වැඩ කරන දෙයක්. ක්‍රියාත්මක කිරීම සඳහා කරන්ට් එක ඕනේ. ක්‍රියාත්මක කරන කරන්ට් එක ඕන නම් අපි ඒකට කියන්නේ විදුලි උපකරණයක්. ලියාගම විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ක්‍රියාත්මක වන උපකරණ. විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ක්‍රියාත්මක වන උපකරණ විදුලි උපකරණ ලෙස හැඳින්වේ.
දැන් විදුලි උපකරණ ඉතින් අපේ ගාල්ල ඕන තරම් විදුලි උපකරණ තියෙනවා. අපි ඒවට ලයිට් බිල් ගෙවනවා, හොඳ බිල් දෙනවා විදුලි බල මණ්ඩලේ. එතකොට දැන් මේ අපි මේ කොහොමද මේ බිලක් ටිකක් අඩු කරගෙන මේ විදුලි උපකරණ පාවිච්චි කරන්න කියලා තමයි කියන්න හදන්නේ. එතකොට පළවෙනිට අපිට ඕනේ ගෙදර හුඟක් තියෙන බල්බ් නේ. ඉතින් මේ මෙතන නේනවා බල්බ් જાති මේක જાතිය. මේ තව જાතිය. මේ තව જાතිය. ඉතින් මේකෙන් ඕගොල්ලෝ කියන්නේ ගෙදරට හොඳම කොයි එකද? ටීචර් මේ තියෙන්නේ වගේ පාසල එකක්ද? මොකද? මොකද? ඔව් ටීචර්. මොකක්ද ඇහුවේ? මේ තියෙන්නේ වගේ පාසල තියෙන එකක්ද කියලා අහුවා ටීචර්. බෞද්ධ එකද? බෞද්ධකෙන් පාසල එකක්. හා. දෙකම තියෙනවද බෞද්ධ එකක්? තියෙනවා ටීචර්. කවුද ඉන්නේ වැඩ කරන්නේ තාත්තද? ඔව්. අයියාද? එතකොට දැන් මේ බල්බ් ಜಾති තුන ගත්තොත් මේවා තමයි පරණ බල්බ්. තෝමස් අල්ලා එඩිසන් නිපදවපු ಜಾතිය බල්බ් එකක්. පරණම බල්බ් එක. දැන් මේවා ඔයගොල්ලෝ ගෙවල් තියෙනවද? නෑ ටීචර්. මේවා ඔයගොල්ලන් ගෙවල් දැන් වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. හේතුව තමයි මේකට හරියට ලයිට් බිලක් යනවා. අනිත් එක මේවා රත් වෙනවා. හරියට රත් වෙනවා. මේවා හොඳයි හීටරේ වෙනුවට. හරියට රත් වෙනවා. එතකොට ඒ නිසා මේකට විදුලිය දුන්නාම වැඩි ප්‍රමාණයක් තාපය වෙන්නේ. තාපය. ආලෝකය දෙන්නේ අතරම මෙයා 105යි ආලෝකය දෙන්නේ. 95ක් හීට් කරනවා. ඉතින් අපි ලයිට් බිල ගෙවන්නේ ආලෝකය දුන්නට නෙවෙයි. අපිට දාඩිය දැම්මෙව්වට. ඇයි 95 තාපේ? 95ක් තාපේ මේකෙන් 105යි ආලෝකය දෙන්නේ. ඒ නිසා මේ බල්බ් දැන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඉතින් එකක් තියෙන සමහරලාට මේක පිච්චුනහම ආයෙත් මේ જાතිය බල්බ් එකම ගෙනල්ලා දානවා. ඇයි කියන්නේ? මේක රුපියල් 100ට අඩුයි. රුපියල් 80ක් 90ක් වෙන්නේ. ඒ හින්දා බිල ගෙවන්නේ පස්සේනේ. ඉස්සෙල්ලා බල්බ් එක දාගන්න එපයි කියලා මේ සමහරව ආයෙත් මේකම ගෙනල්ලා දානවා ඉතින්. හරි? එතකොට ඊට පස්සේ ආපු જાතිය තමයි මෙන්න මේවා. මේවට වෙන මිනිස්සු කියන කරල කියලා. අන්න මේ පැත්තේ මිනිස්සු කියන කරල කියලා. එතන මේ කරල වගේ ඉඳ වෙන්නේ. එතන මේවට කියන්නේ සුසංහිත පහන්. සුසංහිත පහන් මේවා. එතන මේවා LED ඒවා. මේක ඇතුලේ LED තියෙන. මේ ගලවන්න පුළුවන් නේ. එතකොට වැඩියෙන්ම හොඳ ගෙවල් වලට දාන්න කොයියද? කරන්ට් බිල අඩුවෙන් යන්නේ. අන්තිමට කිව්වේ අන්තිමට කියපු එක LED මෙන්න මේක තමයි මේවා තමයි හොඳම ලයිට් බිල ඉතා අඩුවෙන් යන්නේ. ආලෝකයක් වැඩි ලයිට් බිල අඩුයි. එතකොට මේවා දැම්මහම මේ වගේ පහෙන් එකක් විතර ලයිට් බිල අඩු වෙනවා. මේක දැම්මහම මේ පහෙන් එක 2500 කියමු. 2500ක ලයිට් බිල තියෙන එක මේව දැම්මහම 500ට බහිනවා. මේවට හරි අඩුවෙන් විදුලිය වැය වෙන්නේ. එතකොට ඒ නිසා අපි දැන් විදුලිය අපි දැන් ගෙදර මේ ලයිට් ගැන කතා කරන්නේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී වැදගත් වෙන කරුණුනේ. එතකොට ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? කාර්යක්ෂම. මේක තමයි කාර්යක්ෂමම එක. නම් කාර්යක්ෂම විදුලි උපකරණ තෝරගන්න ඕනේ. මේවට නිකන් බොරුවට බිල් ගෙවන එකේ තේරුමක් නැහැ. ඉතින් බිල අඩු වුණාට බිලෙන් යනවා ඊට වැඩිය තව 4 ගුණයක්. ඒ නිසා ලියාගමු එක දාලා කාර්යක්ෂම විදුලි උපකරණ තෝරා ගැනීම. කාර්යක්ෂම විදුලි උපකරණ තෝරා ගැනීම. එතකොට මේ තුනේ පොඩි රූප තුනක් ඇඳගත්තා නැත්නම් ඕගොල්ලෝ මේ වගේ නම් දන්නේ නැහැ මොනවද කියලා. එතකොට කාර්යක්ෂම විදුලි උපකරණ තෝරා ගැනීම.
මේක ඇවිල්ලා තාපදීප්ත පහන. එතන මෙතනින් කියවෙනවා මොකක්ද කියවෙන්නේ? පත් වෙනවා කියන එක කියවෙනවා තාපදීප්ත. ඊට පස්සේ නෝමේ මේවට කියන්නේ සුසානිත පහන්. ඊට පස්සේ මේ LED තියෙන්නේ. මේ මොනතේ මේ LED දානවා. මේ මාර්ගයේ තියෙන්නේ. එතකොට මේක තමයි හොඳම જાතිය. මේක එක මේක දෙක මේක හොඳම නැහැ. මේක ඕනෙම නැහැ. මේකට හරියට බිල් එක. හඳ ගන්න නම් තුන ලියා ගන්න ඕන නිසා තාපදීප්ත පහන්, සුසංහිත පහන්, LED සහිත බාහිර. හොඳම මේවා. मैं रोगों क्या नहीं CF ඉතින් වියාගම වෙනම් තාපදීප්ත පහන් වෙනුවට ආදිනවනේ. හරි හරි අඳ ගන්න. ඉතින් මොකද්ද කරන්න ඕනේ මේවා වෙනුවට මේවා අයින් කරලා මේවා ඉතින් පිච්චුනහම අලුතෙන් බල්බ් දෙනකොට මේ වෑන් දාන්න. කොට හරි. ඉතින් ලියා ගමු තාපදීප්ත පහන් වෙනුවට LED සහිත බල්බ යෙදිය යුතුය. තාපදීප්ත පහන් වෙනුවට LED සහිත බල්බ යෙදිය යුතුය. ඊළඟට දැන් සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා බිත්තියේ තියෙන මේ අපි කියන්නේ ඒකට ප්ලග් එකනේ. මේවා මේකට කියන්නේ කෙවෙනිය. මේක බිත්තිය හයි කරලා තියෙන්නේ. කෙවෙනි මේවා මේ කෑලි මෙන්න මෙහෙම කුපුරලා කෑලි කැඩිලි. කෑලි එළවෙනවා. මේ තියෙද්දි මේකට ගහනවා ඉතින් අර මේ තියෙන්නේ මොකක්ද? මේකට කියන්නේ පේනුව. මේකෙත් එහෙම තමයි කෑලි හැදෙනවා. කුපුරලා. මේ වැටලා කුපුරලා. කොහොමද මේකට ගාලා ඉස්තේ කරාද වැඩි වැද ගන්න. එතන මේවා සම්පූර්ණයෙන්ම අයින් කරන්න. මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්න මේ කැඩිච්ච පේනු කෙවෙනි. කෙවෙනි කියන්නේ බිත්තියේ තියෙන එක, පේනුව කියන්නේ
මෙන්න මේක පේනුව. මේකට තමයි පේනුව කියන්නේ මේ පේනුව. මේවා කැඩිලා තියෙනවා නම් මේ එන බුරුල් වෙලා තියෙනවා මේවා නම් ප්ලාස්ටික් මේක සීල් මේ සමහර ඒවා තියෙනවා එන බුරුල්ලා කැලිය වෙනවා වයර් එළියේ මෙන්න මේවා ගැලවිලා ලෙයිලා ඒත් පාවිච්චි කරනවා නිකන් 2.5 වියදමේ යන්නේ එහෙම දිෙද්දිත් මේවා පාවිච්චි කරලා කරන්ට් එක වදිනවා මේකට කියන්නේ අපි පේනුව බිත්තියේ තියෙන සිදුරු තුන තියෙන එකට කියන්නේ කෙවිනිය එතකොට කැඩී බිඳී ගිය කෙවෙනි පේනු වහාම ඉවත් කරන්න ඕන. එතකොට ඊළඟ නම්බරේ දාලා අපි ලියාගමු. කැඩී බිඳී ගිය කැඩී බිඳී ගිය කෙවෙනි කැඩී බිඳී ගිය කෙවෙනි සහ පේනු කෙවෙනි සහ පේනු ඉවත් කළ යුතුයි. මේක ඇඳගන්න කෙවෙනියයි පේනුවයි අපි දෙකටම කියන්නේ ප්ලග් එක නේ. මේක ප්ලග් එක මේක ප්ලග් එක. plug point එක. ප්ලග් පොයින්ට්. එතන ප්‍රශ්න පත්‍රයේට මේක කෙවෙනිය මේක පේනුව. මිස් ආයෙ කියවනවද පොඩ්ඩක් එක? සින්දුනි ඔය ආවද? මම ක්ලාස් එකක් තියෙනවා කිව්වනේ. නෑ මිස් ඒක කැන්සල් වුණා. මේක පොඩි වෙලාවක් නේද ඔයා දාලා තිබුණේ. විනාඩි 15ක් වගේ වෙලාවක් නේද? මිස් විනාඩි 15ක් නේද දාලා 7:30 ඉතින් ඉඳලා 7:45 වගේ ටයිම් මට මතකයි. නෑ මිස් ඒ පටන් ගන්න වෙලාව. ඒක එතකොට next week වැටෙයිද දන්නේ නැහැ. මොකද්ද මිස්? ලබන සතියේ ඒක වැටෙයිද එතකොට නෑ. නෑ මිස්. විපාකෙ හින්දා ඒක අද වැටුනේ. එතන කෙවෙනියයි පේනුම. කෙවෙනිය පිටියට හයි කරලා තියෙන පේනුව කියන්නේ විදුලි උපකරණයේ තියෙන එක. මම ඔයගොල්ලන්ට පෙන්නනවා මෙන්න මේක ප්‍රශ්න පත්‍රයේට මේක පේනවා. ඒවා අයින් කරන්න ඕනේ. ඊළඟට දැන් අපි කරන තව වැඩක් තමයි අපි කරන වැරදි මේ. කරන්ට් එක වද්ද ගන්න කරන වැරදි. දැන් තව වැරදි වැඩක් තමයි. දැන් ඔන්න මේ අර මෙහෙම තියෙන මේකට අපි කියන්නේ කනෙක්ටර් එක. මේකට ගහන්න පුළුවන් මෙහෙම. දැන් ඒක තුනයි තියෙන්නේ මෙහෙම. ඒතර තුනක් තියෙනවා කියලා කියන්නේ මේකට මේවා තුනක් ගහට හැකි පේනු. දැන් අපි ෂෝක් වැඩක් කරමු. මේ පිටියේ ඒකට දැන් ගහනවා මේක. ගහලා මේකට උපකරණ තුනයි ගහන්න පුළුවන්. මේකට ගහනවා තව මේන් එකක්. මේන් එකක්. ඒවා multi plug එකක්. අන්න තව කීයක් ගහගත්ත හැකිද? මේකටත් එකක් ගහගත්තා. හරි? ගහගෙන ඉතින් මෙලුවා මුළු ගෙදරටම එක ප්ලග් එකක් ඇති මේ කියන විදිහට. හරි? මේකටත් එහෙම කරන්න. මේකට දාලා මේ කනෙක්ටර් එකක් එහෙම නැත්නම් මල්ටි ප්ලග් කියන කනෙක්ටර් එක හැදෙන්නේ නියම නම නෑ. ඕම ගහලා මේකට දැන් 3යි 6යි තව 9ක් ගහගන්න. ආපෝ මේ වැඩේ සම්පූර්ණයෙන්ම වැරදි. මේකට 3යි ගහන්න පුළුවන්. ඊට වැඩිය තව ජොයින් කර කර මේ වගේ ඒවා සම්බන්ධ කර කර මේ ගහන්න හොඳ නැහැ. එතකොට ඒ නිසා මේ වැඩේ වැරදි. එතකොට අපි ඊළඟ එක ලියන්නේ එකම කෙවෙනියට මේකනේ කෙවෙනිය. එකම කෙවෙනියට
එකම කෙවෙනිය. විදුලි උපකරණ එකම කෙවෙනියට විදුලි උපකරණ කිහිපයක් සම්බන්ධ නොකළ යුතුයි. එවිට වැඩි ධාරාවක් ලබා ගන්නා නිසා ගිනි ගැනීම ඇති වේ. ටීචර් කියන්නකෝ ඒ වාක්‍යය. එකම කෙවෙනියට විදුලි උපකරණ රාශියක් සම්බන්ධ නොකළ යුතුය. එවිට වැඩි ධාරාවක් අවශ්‍ය වන බැවින් වැඩි කරන්ට් එකක් අවශ්‍ය වන බැවින් ගිනි ගැනීම ඇති වේ. ඊළඟට මාතෘකාවක් ලියා ගන්න. මේ පැවරුමක් තියෙනවා පොඩ්ඩක් බලන්න. පිටු අංක 30 පැවරුම 10.3 10.3 භාවිතය කියලා තියෙනවා ආලෝකකරණය. උපකරණයේ නම මෙන්න මේක ගත්තොත් අපිට පළවෙනි හිස්තැනට ලියන්න පුළුවන් තාපදීප්ත පහන. ඊට පස්සේ අහනවා භාවිතාවන විභව අන්තරය. මම මේකෙන් උගල බලන්න භාවිතාන විභව අන්තරය මට බලලා කියන්නේ මේක ගහලා තියෙනවා. විභව අන්තරේ v අකුරෙන් තියෙන එක කීයක් තියෙන්නේ? වොට් 100යි වෝල්ට් 100යි. වොල්ට් ඔව් විභව අන්තරය කියන්නේ v අකුරෙන් තියෙන එක. 230 වොල්ට් 230යි 230යි. එතකොට භාවිතාන විභවාන්තරය කියන එකට එන්නේ 230යි v. ඔතන පැන්සලෙන් චුට්ටක් ලියා ගන්නකො මකන්න බලාගෙන. පැන්සල් පද කරන්නේ නැතුව යාන්ත්‍රෙට ලියන්න අච්චු පොතනේ. උපකරණයේ නම තාපදීප්ත පහන. මම එක උදාහරණයක් කියන්නේ ඔයගොල්ලෝ අනිත් ගෙදර බඩු බලලා ලියන්න හැමෝටම ලයිට් තියෙනවා දැන්. තාපදීප්ත පහන භාවිතාන විභවාන්තරය 230යි v. මේකේ v අකුරෙන් එහෙම කියනවා. අතු පාට කොටස බලන්න 230යි v. ඊට පස්සේ ඊළඟ එක තියෙන ක්ෂමතාව w. w කීයද මේක? 100යි. වොට් 100යි වොට්. w කියන්නේ වොට්. v කියන්නේ වෝල්ට්. v වෝල්ට්. එතකොට වෝල්ට් 230යි. මොකද්ද 230 මේ ගෘහ විද්‍යුත් පරිපථ ගෙවල් වලට එන ලයින් එක 230යි. ලංකාවේ 230යි සමහර රටවල් වල ඒක වෙනස් වෙනවා. අපි ලංකාව ගැන කියලා කියමු 230යි. සියලුම විදුලි උපකරණ 230යි. 230 අර වෙන ඒවා පාවිච්චි කරන්න බෑ ලංකාවේ. එතකොට ක්ෂමතාව වොට් වලින් කියන්නේ. ක්ෂමතාව ඇවිල්ලා 100යි. මෙතන මේ එතකොට බාරක් තියෙනවා මේ චූටියට තියෙන නිසා ඔයගොල්ලන්ට පේන්නේ.
එතකොට මේකේ ජහලති මේක කියන්නේ සුසංහිත පහන. CF සුසංහිත පහන. එතකොට භාවිතා නිභාන්තර මේකත් ගන්න A ප්ලග් එක ඒකටමනේ ගන්න A ඕල්ඩරේටමනේ. ඒ නිසා 230යි වී ක්ෂමතාව මේකේ ක්ෂමතාව ඒ බල්බ් පෙට්ටි වල ගහලා තියෙනවානේ දැකලා ඇති W වලින්. එතකොට W වලින් ගහලා තියෙන එක ලියන්න. W වලින් ගහලා තියෙන අගයන් ලියන්න. එතන මේවා LED බල්බ්. LED බල්බ් 230යි. ගෙවල් වල පාවිච්චි කරන ඒ වාගේ විභවාන්තරයේ දිගටම එන්නේ 230යි. එතකොට ආලෝකකරණය කියලා ලිව්වා. හැබැයි ආලෝකකරණයට විතරක් නෙවෙයි කරන්ට් එක පාවිච්චි කරන්නේ. අපිට ඊළඟ තැනින් ගත හැකි ආලෝකකරණයට යටින් ආහාර පිසීම. හරි? උපකරණයේ නම මොකද්ද? බත් පිසිනේ. බත් පිසිනය. බත් පිසිනය. භාවිතා නිභවාන්තරය අනිවාර්යෙන් 230යි. ලංකාව තුල 230යි. ක්ෂමතාව බලන්න ඒකේ ගහලා තියෙනවා වොට් කීයද කියලා. හැබැයි උපකරණේ පරණ නම් වොට් ගාන හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒවා මැකිලා ගිහිල්ලා ඇති. පෙට්ටි වල තියෙනවා ඒක බොක්ස් එකතු කරලා තියෙනවා නම් ඒ පෙට්ටි වල තියෙනවා වොට් ගාන කීයද කියලා. එහෙම ටිකක් බලලා ගෙදර තියෙන තව එකක් අපිට ගත්තේ බ්ලෙන්ඩරය. ඒ විදිහට මේ ආහාර කුඩු කර ගැනීම ඒ විදිහට ඒවා බලලා මෙතන ටිකක් ලියන්න. 10ක් වෙන්න ලියා ගන්න බැරි වෙයිද? ඉතින් තම තමන්ගේ ගෙවල් වල තියෙන පහසුකම් වල හැටියට උපකරණ වල හැටියට ලියන්න. 10ක් විතර තියෙනවා ඉතින් ගෙදර නේද? ඉස්තිරික්කේ තියෙනවා. මේකේ කීයද දාලා තියෙන්නේ? මේකේ ගහලා තියෙනවා. මම මේක පෙන්නන්නම්. මෙතන ගහලා තියෙන පේනවද? මෙතන තියෙන්නේ. මේකේ තියෙනවා අන්න මේ ස්ත්‍රීක වෙන මෙතන බලන්න. මෙන්න මෙතන ලකුණු කරලා තියෙනවා. මේකේ තියෙනවා 230යි V. 220යි V කියලා තියෙනවා. 220යි V කියන එක අදහස මොකක්ද? ලයින් ටිකක් අඩු වුණොත් වැඩ කරනවා. 230 අපේ ගාන 220 වුණොත් මේක වැඩ. 220යි කියලා ගහලා තියෙනවා 1000 වොට්. විදුලි ස්ථිරික. එතකොට කාර්ය භාවිතය ප්‍රතිමද ගැනීමනේ. ඒකත් ඕන පැන්සල ලියගෙන ඉතල ස්ථිරික බලන්න ඕනේ නෑනේ. භාවිතය එතකොට රෙදිමැද ගැනීම. උපකරණයේ නම විදුලි ස්ථිරිකය. විභවාන්තරය 220 තියෙන්නේ. 220 කියලා කියන්නේ ලයිට් ඩිම් වුණත් අපි කියන්නේ ඩිම්නේ. ලයිට් ඩිම් වුණත් ස්ථිරික රත් වෙනවා. 220ක් ඇති. ඊළඟට ක්ෂමතාව 1000 වොට්. 1000 වොට්. දැන් දෙකක් මම අපි හතරක් කතා කරානේ. හතරක් කතා කරා වොට් ගාන V ගාන ඔක්කොගේම 230 වටා ගානක් ඇති. 230 තමයි හදිම ගාන. එතකොට උපකරණ 10ක් විතර බලලා එහා පිටුවේ තියෙනවා තව ටිකක් යොම් කටයුතු වායු සමනය තොරතුරු සංනිවේදනය වෙනත් භාවිත සඳහන් කරන්න කියලා වගුව දිග් ගහලා තියෙනවා 31 වෙනි පිටුවේ තියෙන උපකරණ 10ටත් වැඩි වැඩේ වගේ 3 4 10ක් නේ 15 20ක් විතර තියෙනවා ටිකක් ලියන්නකො 10ක් වෙන්න ලියන්නකො ගෙදර කොහොමද 10ක් නැත්තේ නෑ බ්ලෙන්ඩරේ තියෙනවා ඒ විදිහට ඒක කරන්න ඊළඟට මාත්‍රිකාවක් ලියාගමු කීජ මේකට ඉඩ තියන්න ඕනේද? ඔව් මේ වගුව කරන්න මෙතන නම් ගොඩක් තියෙනවානේ CR පිටු භාගයක් විතර තියලා මේ 10ක් වත් කරන්න ඕනේ නැතු ඒක අර අවබෝධය එන්නේ නැහැ 10ක් විතර කරන්න
ඊළඟට මාතෘකාවක් ලියා ගන්න. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියලා. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. ඉතින් ඔයගොල්ලන්ට මම පොඩි පරීක්ෂණයක් කියනවා. ගෙදර බැටරි කෑලියම තියනවනේ නැද්ද? ලාච්චුවේ තියනවද බැටරි කෑලි? බැටරි කෑලි, කම්බි කෑලි ඔවා පිළිලමගේ ලාච්චුවල ඔවා තමයි තියෙන්නේ. එතකොට මේ බැටරි කෑල්ලක් අරගෙන මේ තනි පෙන්ටෝස් කෑල්ල මේක ඔරලෝසුවේ ගලලා ගන්නම කවුරුම බනින්නේ පරීක්ෂණයකට ගත්තා. තාත්තට කියන ගල්ලා දෙන්න කිව්වා. එතකොට මේක මෙහෙම තියලා කම්බි කෑල්ලක් වගේ ඉන්දිවැල් කම්බි කෑල්ලක් ඇති. ඉන්දිවැල් කම්බි කෑල්ල තමයි හොඳම. මෙන්න මෙහෙම තියලා එතන ගාවලා මම ගාවන්නේ ගෑවුත් මගේ අත පිච්චෙනවා. මේව ගාවලා මේ කම්බිය අල්ලගෙන ගාවන්න බලන්න. මොකද බලන්න කරපු අය කියන්නේ මට මොකද වෙන්නේ කියලා. රත්තරනින්ද අත කම්බිය රත් වෙනවා. කම්බිය රත් වෙනවද තාලා අත පිච්චෙනවා. අලුත් බැටරි කෑල්ල නම් අත පිච්චෙනවා වීසි වෙනවා අපි අතින් මේක. රත් වෙනකොට. කරලා බලන්න. හරි කරලා බලන්න ඕනේ. මොකද දැන් අර අපි මෙහි පන්ති තියනකොට නම් අපි පරීක්ෂණ ඔක්කොම කරනවා. දැන් ඉතින් එහෙම කරන්න විදියක් නැහැ මේ ඔන්ලයින් ඉඳන්. එතකොට ඒ නිසා ඔයගොල්ලෝ කරලා බලන්න බැටරි කෑල්ලක් මෙහෙම තියලා මේ කම්බි කෑල්ලක් මෙහෙම තියලා බලන්න. මේ කම්බිය රත් වෙනවා. හරි? ඒක තමයි කරලා බලන්න. ඒකට අපි කියන්නේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. එතන මෙන්න මේ බලන්න මම පොඩි හීටරයක් හැදුවා මේ. හීටරය. ඒක තමයි හීටරේ. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය මේ හීටර්. මේක ඉතින් ලස්සන නෑ අතින් ඔතපු ඉඳා. මේක මැෂින් එකේ ඔතලා ඉඳ ගානට ඇදිලා තියෙනවා. එතකොට විද්‍යුත් ධාරාවේ තාපන ඵලය මොනවද ප්‍රයෝජන හීටරේ? එතකොට හීටරේ මේ අනිත් ප්‍රයෝජනේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය වතුර රත් කර ගැනීම. මේ අනිත් තාපන ඵලය රෙදි මැද ගැනීම. මේ අනිත් තාපන ඵලය ආහාර පිස ගැනීම විදුලි උදුන. එතකොට විදුලිය දුන්නාම තාපය නිෂ්පාදනය වෙනවා. අපි ඒක හොඳටම ප්‍රයෝජනෙට ගන්න. වතුර උණු කරගන්න එකක් හැදුවා හීටරයක් මේ. මේක වතුරකට දැම්මා වතුරේ රත් වෙනවා. රෙදි මැද ගන්න එකක් හැදුවා. එතකොට රත් වෙනකොට රෙදි මැද ගන්න පුළුවන්. කෑම පිස ගන්න එකක් හැදුවා. ඒවා තමයි විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. එතකොට මේ ඔක්කොගම කිව්වේ හීටරය, විදුලි ස්ථිරිකය, විදුලි උඳුන මේ ඔක්කොගෙම දාලා තියෙන්නේ මොන කම්බිද මං ඉස්සෙල්ලා නම කිව්වා. නික්‍රෝම් කම්බි දාන්නේ. ඇයි නික්‍රෝම් කම්බි දාන්නේ? නැත්තම් රෙදි ටික හෙට තමයි මදින්න වෙන්නේ. රත්තරනින්ද ධාරිතාව වැඩි. වෙනවා. පටස් ගාලා රත් වෙනවා අපි කියන්නේ එහෙමනේ. පටස් ගාලා රත් වෙනවා. පොඩ්ඩක් රත් වුණා ෂර්ට් එකක් ගාම පිච්චිලත් යයි. ඈ රත් වෙනවා කොච්චර රත් වෙනවද කියනවනම්. එතකොට ඒ නිසා ඉක්මනටම රත් වෙනවා. හීටරේ ටක් ගාලා රත් වෙනවා. ස්විච් එක දාලා විනාඩි 5න් තේ එකක් බොත හැකි රත් වෙනවා. මොන කම්බි දාපු හින්දාද නික්‍රෝම් කම්බි දාපු හින්දා. ඇයි හේතුව? ප්‍රතිරෝධය ඊටාත්ම වැඩි. ප්‍රතිරෝධය ඊටාත්ම වැඩි. එතකොට අපි ලිව්වේ මාතෘකාව විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. ඒක ලියමු. විද්‍යුත් ධාරාවක් ගලා යන විට කම්බි රත් වේ. කම්බි රත් වේ. මෙම ක්‍රියාව විද්‍යුත් ධාරාවේ තාපන ඵලයයි. තාපය කියන රස්නේ. මෙම ක්‍රියාව විද්‍යුත් ධාරාවේ තාපන ඵලයයි. තාපන ඵලයයි.
මෙයා ප්‍රයෝජනයටගෙන මෙයා ප්‍රයෝජනයටගෙන විදුලියෙන් තාපය නිපදවන මේ ප්‍රයෝජනයටගෙන විදුලියෙන් තාපය නිපදවන උපකරණ සකස් කොට ඇත. මොකද එද මේ ප්‍රයෝජනයටගෙන විදුලියෙන් තාපය නිපදවන උපකරණ සකස් කොට ඇත. උදාහරණ ලියන්න 1. උදාහරණ විදුලි ස්ථිරිකය උදාහරණයක් හීටරය විදුලි හුඳුන ඖෂධී ගානේ හීටරය හීටරයට සිංහල නම් කියන්නේ විදුලි තාපකය. ගිල්ලුම් තාපකය. ඉල්ලුම් තාපකේ ඇයි මේක ගිල්ලනෝනේ වතුරේ ඒ හින්දා ගිල්වුම් හොයන්නට පාපිල ගිල්වුම් තාපකය ගිල්ලුම් තාපකය කියන්නේ සේම් හීටරය. එතන මේවා යොදන්නේ මොන කම්බිද යොදන්නේ? නික්‍රෝම්. නික්‍රෝම් කම්බි. මේවායේ නික්‍රෝම් කම්බි යොදා ඇත. නික්‍රෝම් කම්බි යොදා ඇත. එතකොට නික්‍රෝම් කම්බි යොදා ඇත. නික්‍රෝම් වල ප්‍රතිරෝධය ඉතා වැඩි. ඉතා වැඩිය. නික්‍රෝම් වල ප්‍රතිරෝධය ඉතා වැඩි බැවින් වේගයෙන් උණුසුම් වේ. මොනවා තාපය නිපදවන උපකරණ මේ තුන ඇර අපෝ තව තියෙන කුස්සිය ගිහින් බලන්න එපා. මං කියපු තුන ඇර මං තුනයිනේ කිව්වේ මං කිව්වේ හොට් ප්ලේට් එකයි හීටරේ අයන් එකයිනේ ඒ ඇර. රයිස් කුකර් එක. රයිස් කුකර් එක එහෙම නැත්නම් බත් පිසිනේ. තව අවන් එක අවන් එක. අවන් එක. ටෝස්ටරය ටෝස්ටර් අර පාන් ගේම ටෝස් කරන්න. ටෝස්ටරේ. ඔව් ටෝස්ටරේ නැද්දට අම්මා ඒවා මේවා දාලා කුකරේ. ටෝස් කරලා දෙනවා නේද? අනේ උසර. එතකොට ටෝස්ටරය විදුලි බත් බ්ලෙන්ඩරේ. බ්ලෙන්ඩරය තාපය නිපදවන එකක් නෙවෙයි නේද පුජා. විදුලි උපකරණයක් තාපය නිපදවන එක මේ කතා කරේ 6ක් කිව්වා. හැබැයි හොඳ කල්පනාවට ගන්න වැඩියම ලයිට් බිල් ගෙවන්නේ විදුලියෙන් තාපය නිපදවන උපකරණ වලට. විදුලියෙන් තාප විදුලියෙන් තාපය නිපදවන උපකරණ වලට හරියට ලයිට් බිල් යනවා. ඒ නිසා තමයි රෙදි එකවරම අදින්න කියන්නේ. අපි රෙදි එකවරම අදින්නේ නැහැ නේ. ඉතින් කමන්නේ විදුලි බල් මණ්ඩලෙට බිල් ගෙවන එකයි තියෙන්නේ. රෙදි එකවරම අදින්න ඕනේ. එතකොට හරි ලේසි. ලේසි නම් නෑ. ලේසි වෙන වෙනම අදින එක මේ ලයිට් බිල් අඩු වෙනවා. ලයිට් බිල් අඩු වෙනවා. ඔක්කොම අදින් ටික එක සැරේ නැත්නම් හරි මේකේම නෙවෙයි. අයියා ෂර්ට් එකම අදිනවා ඉස්තිරි කෙරි වෙනකන් ඉඳලා නංගි ගිහලා සුදු ගාම අදිනවා
ඒකනේ වෙනකන් ඉඳලා අම්මා ගිහලා සාරි හැට්ටෙම අදිනවා. ඒකනේ වෙනකන් ඉඳලා තාත්තා ගිහලා ෂර්ට් එක අදිනවා. එක සැරේ මැද්දනම් ලයිට් බිල සෑහෙන්න රත් වෙච්ච වෙලාව වැඩගත්තා නම් ලේසි නෑ ලාභයි. එතකොට විදුලියෙන් තාපය මේ රත් වෙන ප්‍රමාණය කෙරෙහි මේ රත් වෙන ප්‍රමාණය කෙරෙහි බලපාන සාධක. හරි? මේ නික්‍රෝම් කම්බියක් කියමුකෝ. රත් වෙන ප්‍රමාණය කෙරෙහි බලපාන සාධක කම්බියේ දිග බලපාන. කම්බියේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි. ඊළඟට බලපාන හරස්කඩ වර්ගපාතය. ඔන්න ඔතන ඕගොල්ලෝ වැරදියට හිතන එකක් තියෙනවා. ඕගොල්ලෝ හිතනවා ඉක්මනට රත් වෙන්නේ මහත කම්බිය කියලා. නෑ. ඉක්මනට රත් වෙන්නේ හීනි කම්බිය. හරි? ඒ නිසා හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට රත් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඔය උපකරණ වල දාලා තියෙන්නේ හීනි කම්බි දාලා තියෙනවා. ඊළඟට සාදා ඇති ද්‍රව්‍ය බලපාන. රිදී වලින් දැම්මොත් රෙදි මැද ගන්න හම්බ වෙන්නේ නැහැ. නික්‍රෝම් වලින් දාලා දෙන නිසා තමයි රෙදි මැද ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද රිදී වලින් ප්‍රතිරෝධය අඩු නිසා රත් වෙන්නේ ඉතාලම යන්තමට රත් වෙන්නේ. එහෙම රත් වෙලා බෑනේ අපිට ටක් ගාලා ප්ලග් එක ගහනකොට රත් වෙන්න තියෙන්නේ බෑ. අපි පොඩක් අතින් සීවනදී කට්ටිය නේද? ඒ හින්දා තමයි නික්‍රෝම් දාලා තියෙන්නේ. හරි? එහෙනම් දැන් අපි ලියනවා මොකද්ද ලියන්නේ? මේ රත් වීම කෙරෙහි එහෙම නැත්නම් රත් වෙන්නේ ප්‍රතිරෝධයෙන් හින්දා ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. ක්‍රියාගම එහෙනම් ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක මාප්‍රාණ 10න් ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. වජරීගේ බලපාන ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක මලිදු. සාධක එක සාදා ඇති ද්‍රව්‍ය නික්‍රෝම් රිදීද කියන්නේ සාදා ඇති ද්‍රව්‍ය. දෙක සන්නායකයේ දිග කිව්වේ කම්බියේ දිග. සන්නායකයේ දිග ඊළඟට තුන සන්නායකයේ හරස් කඩ වර්ගඵලය. සන්නායකයේ හරස් කඩ වර්ගඵලය. වරන් ඇතුලේ දාගන්න සිහින් කම්බි වේගයෙන් උණුසුම් වේ. සිහින් කම්බි වේගයෙන් උණුසුම් වේ. දැන් මේ රත් වෙන එක හොඳයිද කියන්නේ සමහර ඒවාට හොඳ නැහැ. මොනවටද හොඳ නැත්තේ? අච්චුපතේ බලන්න පිටුවංක 34 රූපයක් දාලා තියෙනවා. 34 රූප දෙකක් තියෙනවා 34. 34 රූප දෙකක් තියෙනවා බලලයින්. 34. ටීචර් කම්පියුටරේ තියෙන්නේ. කම්පියුටරේ තියෙන්නේ. කම්පියුටරේ තියෙන්නේ. මේකේ මොකද්ද කරන්නේ? මේ මොකද්ද මේකට කියන නම? සිසිලන පංක. ඒකට කියන්නේ කූලින් ෆෑන්. ඔව්. කූල් වෙනවා මේ වේ. එතකොට මේක වැඩ කරනවා මම මේ බැලුවේ.
මේ කෝලින් ෆෑන් එක. එතකොට මේක දෙන්නේ මොකටද කම්පියුටරේ? කරන්න හීටර රත් කරන්න. වුණාම ඒ ඒක නිසා ඇතුළ රත් වෙනකොට මේ ෆෑන් දාලා තියෙනවා. ඒතර හීටරේට හොඳ එක ඇත්ත, ඉස්ත්‍රික්කේට හොඳ එකක් ඇත්ත. නමුත් කම්පියුටරේ වගේ ඒවාට රත් වෙන එක හොඳ නෑ. මේ කම්පියුටරෙන් ගලවලා ගත්ත එක. හරි. එහෙනම් අපි ඔතෙන්ට ලියාගමු තරුවක් දාලා. සමහර විදුලි උපකරණවල තාපය නිපදවීම හානිකරය. සමහර විදුලි උපකරණවල තාපය නිපදවීම හානිකරයි. සමහර විදුලි උපකරණවල තාපය නිපදවීම හානිකරයි. උදාහරණයක් ලියාගමු. උදාහරණ 1. එම නිසා පරිගණකවල සිසිලන පංකා යොදා ඇත. සිසිලන පංකා යොදා ඇත. අපේ ෂෝකට අපි 9 වෝල්ට් එකක් දැම්මේ වැඩිද මන්ද? එම නිසා පරිගණකවල සිසිලන පංකා යොදා ඇත. මේක සිසිලන පංකාවක්. හරි. ඊළඟට තව එකක් දාලා තියෙනවා. ඒකට සමහර විදුලි උපකරණවල දාලා තියෙනවා මේ heat sink කියන ඒවා. heat sink කියන එකක් මෙන්න මේ වගේ එකක් මේ. ඒ වගේ ඒවා දාලා තියෙනවා. ඒතර මේවා දාන්නේ මොකටද? මේ රත් වෙන එක වැළැක්වීම සඳහා. ඒකට සමහර ඒවාට රත් වෙන එක හොඳ නැහැ. ඒතර ඒකට සිංහල නමක් දීලා නැහැ. ඒක සමහර කඩවලක් තියෙනව නේද? ඔය කූලින් ෆෑන්. ඔව් කූලින් ෆෑන් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේවා හයි කරලා තියෙනවා මේ බිත්ති වල දැකලා තියෙනවා කඩවල වල. ඒතකොට මේ ඒ වගේ නම් කෙරෙන්නේ හැබැයි ඇතුලේ තියෙන විෂ වායෝන් තියෙනවනේ. දුම අපි කියමු ලිපක් තියනවා කියලා හෝටලයක වගේ. එතකොට එන දුම එළියට ඇදලා දාන තමයි එහෙම ෆෑන් තියෙන්නේ. මම දැක්කර පොහොර සංස්ථාව බලන්න ගිය වෙලාවේ පොහොර සංස්ථාවේ බිත්ති වල මේවා හයි කරලා තියෙනවා. හේතුව තමයි අර පොහොර වලින් එන සුවඳ නෑ මොනියා සුවඳනේ. පොහොර වලින් එන සුවඳ එළියට ඇදලා දාන්න. නැත්තම් ඒක ඉන්නට අමාරුයි. එතකොට එහෙම ෆෑන් හයි කරලා තියෙනවා බිත්ති වල. ඒකෙන් නම් කූල් එකට වැඩිය බලාපොරොත්තු වෙන්නේ මේ වාතය එළියට ඇදලා දාන එක. මේ උන නම් සිසිලන කාරකයක්. එතකොට අපි දැන් ලියාගමු එහෙනම් කූලින් ෆෑන් යොදා ඇත. තව එකක් ලියාගමු. සමහර විදුලි උපකරණවල තාපය අවශෝෂණය සඳහා තහඩු වලින් සමන්විත උපකරණයක්. ඒක මේ වචනේ තමයි කියන්න තියෙන්නේ. heat sink යොදා ඇත. තහඩු වලින් සමන්විත උපකරණයක් එහෙම නැත්නම් heat sink යොදා ඇත. ඔයගොල්ලන්ට මතකද මේ පන්ති අපයගෙන් මම මේ අහන්නේ අර මං ප්‍රොජෙක්ටරේ දෙපැත්තට මතකද මේකක් දාලා තිබුණා. ප්‍රොජෙක්ටරේ දෙපැත්තට මතක් වෙනවද දන්නේ. අර පන්ති උඩ හයි කරලා දෙන ප්‍රොජෙක්ටරේ
දෙපැත්තට මම මේ දෙකක් දාලා දෙමු. මොකද ප්‍රොජෙක්ටර් රත් වෙනකොට මේ රස්නේ එළියට ගන්න. ගල ප්‍රොජෙක්ටරෙන් අපි ගන්න මේ කම්පියුටර් එකකින් ගලවලා දැන්. එතකොට රස්නේ එළියට ඇද ගන්න. එතකොට දැන් අපි පාඩම් වලින් එච්චරයි කරන්නේ. මේ අභ්‍යාස වලින් ප්‍රශ්නයක් කරන්න හදන. අභ්‍යාස පිටුවක කීයද හම්බෙච්ච කෙනෙක් කියන්න? 41 41. මේකේ පළවෙනි ප්‍රශ්නේ කතා කරා එදා. නේද? ඔව් ටීචර්. අපි දෙවෙනි එක බලමු. දෙවෙනි එක රූපසටහන පොතේ ඇඳ ගන්න වගේ නේද? දෙවෙනි එකේ රූපසටහන ඇඳ ගන්න පොතේ ගොඩාක් දාලා තියෙන අභ්‍යාස. පොතේ ඉඩ කඩ ඇතුව ඇඳ ගන්න. මොකද නම් කරන්නක් තියෙනවා. මාන සංකේත ඕන වෙන හැටි අපිට පොතේ ඔක්කොම සංකේත වලින් තියෙන. මුළු වලට දාන්නේ උපකරණ. C එක තමයි පත්තු කරගන්න ඕනේ. මේ දෙක AB. AB අපිට වැඩක් නැහැ. C එක පත්තු වෙන්න නම් මොනවද දාන්න ඕනේ ස්විච් ආන්. C බල්බ් එක පත්තු වෙන්න. K1 මේක මොකක්ද K? 1 K1. K1 විතරක් මදි නේද? K1 දැම්මත් පත්තු වෙයිද? K2 උනේ. ඕනේ. K1 මෙතනනේ K1 දැම්මොත් කරන්ට් එක හැමතිස්සෙම මේ පැත්තෙන් යන්නේ මේ දර පැත්තෙන් යන්නේ මෙහෙම ගියා. මෙතනින් ගියා. එතකොට මෙතනින් ගියා. යන්න විදියක් නැහැ නේද? මෙයා කීයද K? 2 K. එතකොට මේකත් දාන්න වෙනවා. එතකොට ඔහොම ගිහිල්ලා මෙහෙම එනවා. එතකොට ඕනේ K1 ඕනේ ආයි K2. තව එකක් කියන්න බැරි උත්තරයක්. K1 එකයි K1 එකයි K3 එකයි K1 එක දාලා මේක ඕෆ් කරලා K3 දැම්මත් හරි. මේක K3 නේ. හරි එතකොට මෙහෙම ආව කරන්ට් එක මෙතනින් ගියා, මෙහෙම ආවා. එතකොට K1 අනිවාර්යෙන් ඕන. K1 සමග K1 කොහොමද ඕනේ? K2 හරි K3 හරි. බලන්න උත්තර තෝරන්නද? K1 අනිවාර්යෙන් ඕනේ. සත්‍ය ප්‍රකාශය අහන්නේ. අසත්‍ය ප්‍රකාශය අහන්න. අසත්‍ය කහන එහෙනම් තුනක්ම හරි. කොයි එකද වැරදි එහෙනම්? K1 පමණි. K1 පළවෙනි එක. එහෙනම් උත්තරේ අසත්‍යකනේ අහන්නේ. අසත්‍යක මොකද්ද? 4. හරි ගියාද දැන්? අපි පළවෙනි එකයි දෙවෙනි එකයි කතා කරා. අපි එහා පිටුවේ තුන්වෙනි එක බලමු. රූප සටහන ඇඳ ගන්න හොඳට. මොනවද අහන්නේ? දීප්තිය වැඩිම බල්බ් එක. තෝරන්න ඔයගොල්ලෝ උත්තර මං කියා දෙන කලින් තෝරන්න. රූප සටහන අඳින්න ඕනේ. එතකොට තමයි ඒක ඔළුවට මීටර් වෙන්නේ. නැත්තම් පොත දිහා බලන් හිටියට වැඩක් නැහැ. පොත දිහා බලන් හිටියම අපිට එහෙම තේරෙන්නේ නැහැ. රූප සටහන ඇඳහම තමයි අපිට ඒක තේරෙන්නේ. ඒක නිසා තමයි අඳින්න කියන්නේ.
අනිත් එක ජෝඩියට අඳින්න එපා. එතකොට තේරෙනවා අඩුයි. රූප සටහන ටිකක් ලොකුවට අඳින්න. නැත්නම් අපිට තේරෙන්නේ. මොකද අපි මේ හැමදේම කරන්නේ විභාගයේ ලකුණු ටිකක් ගන්නනේ. නැත්නම් අපිට මේ වැඩක් නැහැ නේ අතන. වැඩක් තියෙනවා ඔයගොල්ලන්. නේ? ඕගොල්ලෝ මේ ඔක්කොම කරන විභාගයේ ලකුණු ගන්න. ඒ හින්දා ටිකක් ලොකුවට අඳින්න. දැන් ඉස්සෙල්ලා මේ වගේ එකක් දුන්නාම කරන්ට් එක යන පාර ලකුණු කරන්න. කරන්ට් එක යන පාර මේ ධන වලින් පටන් ගන්න ඈ. කරන්ට් එක යන පාර ලකුණු ගන්න ධන වලින් පටන් අරන්. ධන වලින් පටන් අරගෙන ලකුණු. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? අර කේස් එකට මෙතෙන්ට ආවට පස්සේ කොහෙද යන්නේ? මෙතෙන්ට ආවට පස්සේ කොහෙද යන්නේ? දෙකට බෙදෙන ඔය වයර් කැලි දෙකටම වයර් කෑලි දෙකටම යනවා. මේ ඕගොල්ලෝ මෙහෙම මතක තියාගන්න. හරි? මේ කරන්ට් එක යන හැටි සමානයි කාණුවක වතුර යන එකට. දැන් මේ වතුර කාණුවක් කාණු දෙකක් තියෙනවා. දැන් කාණු දෙකෙන්ම යනවා. කාණුවක වතුර යන එකට සමානයි කියලා රූප සටහන් හඳා මේ මාව කාණු දෙක එකතු වුණා මේ කාණුවෙන් ගියා. දැන් අහන්නේ මොකද්ද කියන්නේ? වහන්නේ කාණුක තරන්නේ අහන්නේ මොකද්ද? වැඩිම දීප්තියෙන් දැල් වෙන්නේ කුමන බල්බේ? කොයි එකද රළායක්? ඔක්කොටම එළිය E දැනෙන. බල්බය E බල්බේ. මේක P නේ. මේක Q. මේක R. ඇයි P දැල් වෙනවා කියලා ඔයගොල්ලෝ කියන්නේ? මේ විදුලිය මයින විදුලි ධාරාව මයින ඒකට වෝල්ට් විදුලි ධාරාව මයින ඒකකේ ඇම්පියර්. අපි හිතමුකෝ මෙතනින් එනවා කියලා ඇම්පියර් 4ක්. ඇම්පියර් 4ක කරන්ට් එකක් එනවා. 4යි ඒ කරන්ට් එකක් එනවා. එතකොට මේ කරන්ට් එක මේම 4යි ආවා P වලින් යනවා ඇම්පියර් 4ක්. මෙතනින් ඇම්පියර් කීයද යන්නේ? දෙක දෙක යන්නේ. දෙක ගියා ආයේ මෙතනින් 4ක් ආවා. එතකොට මේකෙන් ඇම්පියර් 4ක් යනවා මේකෙන් ඇම්පියර් දෙක යනවා. එහෙම නැත්නම් මේකෙන් තනි බැටරි කෑල්ලක එළිය මේකෙන් බැටරි කෑලි දෙකේ එළිය වගේ. එතකොට එහෙනම් කොයි එකද දීප්තිය වැඩිම? P බල්බය. B බල්බය P මෙන්න මේක දීප්තියෙන් වැඩි. මේක දීප්තියෙන් වැඩි. හේතුව මෙතෙන්දි කරන්ට් එක දෙකට බෙදලා යන හින්දා. භාගේ යන්නේ. මේ බල්බ් ඔක්කොම සමාන බල්බ් නම් මේකේ එළියෙන් භාගයයි මේ වගේ එළිය. මේක හොඳට දීප්තිමත් දැල් වෙනවා. දැන් අපි ප්‍රශ්න එකෙන් 3ක් කතා කරා. එතකොට ප්‍රශ්න ඒ 3 ඇඳලා ලස්සනට උත්තරේ නම් ගොනු කරගන්න. ප්‍රශ්නයක් ලියා ගන්නකො එකම ප්‍රශ්නයක් ලියා ගන්න. ප්‍රතිරෝධය යනු කුමක්ද? ප්‍රතිරෝධය යනු කුමක්ද? දෙක ප්‍රතිරෝධය මැනීමේ ඒකකය කුමක්ද? ප්‍රතිරෝධය මැනීමේ ඒකකය කුමක්ද? තුන ප්‍රතිරෝධක වර්ග 3 නම් කරන්න. ප්‍රතිරෝධක වර්ග 3 නම් කරන්න. ප්‍රතිරෝධක වර්ග 3 නම් කරන්න. එහෙනම් 8යි වෙලාව නවත්තන්නයි හදන්නේ. අපි එතකොට ආයෙ පන්ති තියෙන්නේ නත්තල් දවසට ඉස්සෙල්ලා දවසේ. 24 වෙනිදා ආයෙ පන්ති තියෙන්නේ. හරි? ප්‍රශ්න මොනවා හරි අහනවද? යශාලා ගිය සතියේ හිටියේ නෑ නේද?
නෑ ටීචර්. මොකෝ උනේ? ටීචර් මෙහෙට වැස්සා. ඔයා මැසේජ් එකක් තියලා තිබුණා නේ වහිනවා කියලා. හරි හරි මම. හරි. එහෙනම් නවත්තන්න හදන්නේ අයිබෝන්. අපේ සතිය සිකුරාදා. අයිබෝන් ටීචර්. ඒකට කළා මට ෆොටෝ එකක් ගහලා බලන්න. අයිබෝන් ටීචර්. හරි.